හොඳයි දුවලා පුතාලා. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි 9 වෙනි පාඩම් ඒකකය ඕගොල්ලෝගේ විෂය නිර්දේශයත් එක්ක ගත්තයින් පස්සේ. එතන මොකද්ද මේ අද අපි සාකච්ඡා කරන මාතෘකාව? මේ මාතෘකාව තමයි අපි පසුගිය chapters 7කින් අපි ආවරණය කළ මේ තාක් මේ බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය කියන කොටස. එතකොට අපි අවසානයේට සාකච්ඡා කර ඒ chapters දෙකෙන් අපි ආරම්භ කරා කොහොමද මේ බැංකු සැසඳුම් විස්තරයක් පිළියෙල කරන්න කියන මාතෘකාව. එතකොට මේ දුවලා පුතාලගේ මතකය නැවත වතාවක් අවදි කර ගැනීමට, මතකය අලුත් කර ගැනීමට, ඒ වගේම සමහර දුවලා පුතාලා ඉන්නවා නම් පළමු වරට මේ පාඩමට සවන් දෙන මේ බැංකු සැසඳුම් විස්තරය කියන පාඩමට පළමු වරට සවන් දෙන දරු දැරියෝ ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ප්‍රයෝජනයත් සඳහා ඊටමත් කෙටි කාලයක් තුල අපි මේ අවසානයේට සාකච්ඡා කළ මේ බැංකු සැසඳුම් විස්තරය කියන මාතෘකාව ඒ පිළිබඳ පුංචි සාරාංශයක් ඉදිරිපත් කරන්න. එතකොට අපි හඳුනගත්තා මේ බැංකු සැසඳුම් විස්තරයක් අපි සකස් කරන්න අවශ්‍ය වන්නේ ව්‍යාපාර විසින් වාණිජ බැංකු තුල ආරම්භ කරන ජංගම ගිණුම් විශේෂය නිසායි. එතකොට අපි මුලින්ම අපි හඳුනගත්තා මේ ජංගම ගිණුමක් හරහා අපි චෙක්පත් භාවිතයෙන් සහ ස්ථාවර නියෝග වැනි ඍජු ප්‍රේෂණ ලැබීම් වැනි වාසි සහගත තත්වයන් ගණදෙනුකරුවන්ට ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති අපි කිව්වා මේ බැංකු ගණදෙනු ස්ථාන දෙකක අපි ඒ ආකාරයෙන්ම සටහන් කරගන්නවා කියලා. මොකද්ද ස්ථාන දෙක? එකක් තමයි ව්‍යාපාරික ආයතනය. මොකද මේ බැංකු ගිණුම ආරම්භ කරන්නේ ව්‍යාපාරික ආයතනය යම්කිසි වාණිජ බැංකුවක් හරහා. එමනම් මේ බැංකු ගණදෙනු තියෙන අනෙකුත් ස්ථානය තමයි මේ ගිණුම ආරම්භ කරන වාණිජ බැංකුව. එමනම් මම ඔයගලන්ට කිව්වා හරියටම අර අපි කණ්ණාඩියක් ඉස්සරහා හිටගත්තයින් පස්සේ අපිට අපේ ප්‍රතිබිම්බය ඒ ආකාරයෙන්ම දැర్శණය වෙනවා වගේ මේ බැංකු ගිණුම තුල තියෙන ගණදෙනු බැංකුවේ එකකුත් ව්‍යාපාරික ආයතනයේ තව එකකුත් වෙන්න බෑ. ඒ සියල්ල සමානව තියෙන්න ඕන. ඒක තමයි අපේ අවශ්‍යතාවය. නමුත් අපි කිව්වා මේක මේ ආකාරයෙන්ම සෑම මොහොතකම එසේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. කණ්ණාඩියක් ඉස්සරහින් හිටගත්තයින් පස්සේ අපිට අපේ තියෙන සියලු දේවල් ඒ ආකාරයෙන් පේනවා වුණාට අපි කිව්වා ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. මොකද ව්‍යාපාරික ආයතනයේ තියෙන බැංකු ගිණුමත් එම මොහොතේ වාණිජ බැංකුවේ ඒ අපේ නමින් තියෙන බැංකු ගිණුමත් අතර යම් తాවකාලික වෙනස්කම් තියෙනවා කියලා අපි හඳුනගත්තා. ඒකට හේතු මම ඔයගලන්ට එකින් එක පැහැදිලි කරා. ඇයි එහෙම වෙනසක් තියෙන්නේ කියලා. ඒ වෙනසට කුමක්ද සිද්ධ වෙන්නේ? රයිට්? එතන මේ ආකාරයෙන් මේ වාණිජ බැංකුවේ තියෙන ගිණුමත් ව්‍යාපාරික ආයතනයේ තියෙන ගිණුමත් ඒ ශේෂයන් දෙක සමාන වෙන්නේ නැත්නම් එහෙම ව්‍යාපාරික ආයතනයේ මූල්‍ය පාලනය කරන ගණකාධිකාරීවරයාට අනිවාර්යයෙන්ම අවශ්‍යතාවයක් ඇති වෙනවා
පාලන උපක්‍රමයක් විදිහට මේ ගිනුම් දෙක ඇයි වෙනස් වෙන්නේ කියන හේතු විශ්ලේෂණය කිරීම හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට. මොකද අපිට අතිරික්ත මුදල් කළමනාකරණය කරන්න සහ අපිට යම්කිසි ගෙවීමක් අපිට කරන්න සිද්ධ වෙනවා නම් අපි අනිවාර්යෙන්ම දැනගන්න ඕන අපේ නමට තියෙන මේ ගිණුමේ තියෙන නිවැරදි ශේෂය. ඒකේ පෙන්නන ශේෂය නෙමෙයි නිවැරදි ශේෂය. ඒකට මම ඔයගලන්ට උදාහරණ දුන්නා. අර මං කිව්වා 50000ක චෙක් පතක් ලියලා දෙනවා අපි කාට හරි සැපයුම් කරුවෙකුට. ඒ චෙක් පත අරන් යන සැපයුම් කරු ඒක ඒ මොහොතේම බැංකුවට ගිහිල්ලා ඒ මුදල අයිතිවාසිකම් කියන්නේ නැත්නම් ඔහුට පහසු වෙලාවක තමයි ඔහු බැංකුවට ගිහිල්ලා ඒ මුදල ඉවත් කරගන්නේ. නමුත් ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම දරුවනි ඒ 50000 නැවත වතාවක් වෙනත් වියදමක් කරන්න භාවිතා කරන්න බෑ. රුපියල් ලක්ෂයයි නම් තියෙන්නේ 50000ක චෙක් පතක් ලිව්වනම් ආයේ අපිට ලියන්න පුළුවන් කීයක චෙක් පතක්ද? රුපියල් 50000ක චෙක් පතක් විතරයි. එහෙමනම් ගණකාධිකාරීවරයා නිවැරදි බුද්ධියෙන් යුතුව දැනගන්න ඕන බැංකු ප්‍රකාශයේ වැඩි මුදලක් පෙන්නුවාට අපිට නිදහසේ භාවිතා කරන්න පුළුවන් නියම මුදල කොච්චරද කියලා, නියම ශේෂය කුමක්ද කියලා. ඒ අනුව තමයි අපිට කටයුතු කරන්න ඕන. එහෙමනම් අපි කිව්වා බොහෝ අවස්ථාවල් වල බැංකුවේ තියෙන ශේෂයත් ව්‍යාපාරයේ තුල තියෙන ලෙජරේ තුල තියෙන බැංකු ගිණුමේ ශේෂයත් සමාන වෙන්නේ නැහැ කියලා. අන්න ඒ අසමානතාවය නිසා තමයි අවම වශයෙන් මාසෙකට සැරයක්වත් අපිට අවශ්‍යතාවයක් ඇති වෙනවා පාලන මෙහෙයුමක් විදිහට. මේ ගිණුම් ශේෂ දෙක වෙනස් වන්නේ කුමන හේතුවක් නිසාද? කුමන ගණදෙනු නිසාද කියන ඒ කාරණා අවබෝධ කර ගැනීම සහ ලේඛනගත කිරීම. ඔන්න ඔය කාරණයට තියෙන ලේඛනය, ඔය පාලන ක්‍රියාදාමය කරන්න අපි භාවිතා කරන උපක්‍රමයට ලේඛනයට තමයි දරුවනේ අපි කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය කියලා. එමනම් නමේ ස්වභාවයෙන්ම අපි දන්නවා අපි කරන්නේ සැසඳීමක් කියලා. කුඩා දරුවන් විසින් රූප දෙකක් අරගෙන ඒ රූප දෙකේ තියෙන යම් යම් අවයව සමාන වෙනවද කියලා බලනවා වගේ රසවත් අපි එක්සර්සයිස් එකක් තමයි මේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ සකස් කිරීමේදී අපි අනුගමනය කරන්නේ. ඉතින් මේක සංකීර්ණ මාතෘකාවක් නෙමෙයි. නමුත් මට ඔයගලන්ට අවධාරණය කරන්න සිද්ධ වෙනවා මේක වැදගත් මාතෘකාවක්. ඒක නිසා මේකේ තියෙන මේ පියවරයන් අපි කවදාවත් අවබෝධයකින් තොරව භාවිතා කරන්න ගියොත් අපිට විභාගයේදී ජයග්‍රාහකයෙක් වෙන්න බැරි වෙනවා. ඒ ප්‍රශ්නයට දෙන ලකුණු ටික ඔක්කොම අපිට උපයන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මම ඕගලන්ට ඉතාමත් අවධාරණයෙන් කියනවා. පළවෙනි වතාවක් නෙමෙයි දෙවෙනි වතාවටත් කියනවා, තුන්වන වතාවටත් කියනවා ඕගොල්ලෝ මේ බැංකු සැසඳුම් ප්‍රකාශය හදන හැටියේ ක්‍රමවේදය ගැන ඉතාමත් නිර්වුල් නිවැරදි අවබෝධයකින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි කියලා. මොකද මේ මාතෘකාව අපිට මෙතනින් අමතක කරන්න බෑ. මේක අපිට ඊළඟට 10 වසර විතරක් නෙමෙයි 11 වසර උසස් පෙළ විශ්වවිද්‍යාල මට්ටම දක්වා යනකොටත් අපිට නැවත නැවත මේකේ මීට වඩා සංකීර්ණ අභ්‍යාස වල නිරන්තරයෙන්ම අපිට විසඳන්න සිද්ධ වෙයි. ඒක නිසා මේක වැදගත් මාතෘකාවක්. ඉතින් මෙන්න මේ කාරණය නිසා මේ ක්‍රමවේදය ඉතාමත් පහසුවෙන් අපේ මනසට දාගන්න ඕන නිසා ඕගලන්ට මතක ඇති මං මීට කලින් කරපු චැප්ටර් එකකදී මම මේකේ පියවරයන් 4කට මේ එක්සර්සයිස් එක කරනවා කියලා ඕගලන්ට පැහැදිලි කරා. මොකද්ද එක්සර්සයිස් එක? මේ බැංකු සැසඳුම් ප්‍රකාශය
සකස් කරන ඒ අභ්‍යාසය කරන පියවරයන් 4. එමනම් අපිට මතක් කරන්න පුළුවන්ද ඔබලාට මතක් වෙනවද මොනවද මේ පියවරයන් 4 කියලා? අපි දැන් ඒ පියවරයන් 4ත් අපි මතක් කරගමු. ඊට පස්සේ මේ පියවරයන් 4 අනුගමනය කරමින් අපි මෙන්න මේ අද අපි පෙන්නන මේ අභ්‍යාසය අපිට එකතු වෙලා කරන්න පුළුවන්. එතකොට මේ අභ්‍යාසය අපි අරන් තියන්නේ වෙනත් කිසිම තැනකින් නෙමෙයි අපේ පෙළ පොතේ තියෙන අභ්‍යාසයක්. ඒ නිසා අපි මේ ගාන කියවනවට වඩා අද අපි මේක එකතු වෙලා ඔබත් මාත් මේක විසඳමු මේ ගැටලුව. ඊට පස්සේ අපිට මේ පියවරයන් 4 අපිට ඊටමත් නිර්වුල්ව අපේ මනසට අපිට කාවද්ද ගන්න පුළුවන් කියන විශ්වාසය මට අනිවාර්යයෙන්ම තියෙනවා. හොඳයි. එහෙනම් මං කිව්වා පියවරයන් 4ක් තියෙනවා කියලා. මොකටද? බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කිරීමට. එහෙනම් පළවෙනි පියවර මොකද්ද? පළවෙනි පියවර තීරණය වෙන්නේ අපි මේ කරන කාර්යය මොකද්ද කියන එක. හරි නේද? ඊටමත් සරලව කිව්වොත් එහෙම අපි මොකද්ද මේ බලන්නේ? ව්‍යාපාරයේ ලෙජරේ තියෙන බැංකු ගිණුමේ අවසාන ශේෂයත් ඒ වගේම බැංකුවේ තියෙන බැංකු ප්‍රකාශයේ සඳහන් වන ශේෂයත් එකම ශේෂයද කියන සංසන්දනය තමයි අපි කරන්නේ බැංකු සැසඳුම කියලා. එහෙමනම් මොකද්ද පළවෙනි පියවර? අපිට මේකට උපකරණ දෙකක් අවශ්‍යයි. එකක් තමයි මේ ලෙජරේ තියෙන බැංකු ගිණුම. මොකද අනිත් මෙවලම බැංකු ප්‍රකාශය. කොහෙන්ද මේ බැංකු ප්‍රකාශය අපිට ලැබෙන්නේ? මූලාශ්‍ර ලේඛනයක්. මේක දරුවනි අපිට බැංකුව විසින් අපිට නිකුත් කරන ලියවිල්ලක්. මේක අපි ලබා ගන්නේ බැංකුවේ තියෙන පරිගණක පද්ධතිය තුලින් අපේ ගිණුම් අංකය දීලා ඒක මුද්‍රණය කරන ප්‍රකාශයක්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික විදිහට මේක ජෙනරේට් කරලා මේක අපිට ඊමේල් කරනවා. මොකද අද තාක්ෂණයේ දියුණු යුගයක තමයි අපි සිටින්නේ. ඇතැම් අවස්ථාවල් වල ව්‍යාපාරය විසින්ම මේ අන්තර්ජාලය හරහා අපේ මේ ගිණුම් ප්‍රකාශයක් අපිට ලබා ගැනීමේ හැකියාව අද අපිට ලබා දීලා තියෙනවා. නමුත් අපි සරලව අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ බැංකු ප්‍රකාශය කියන මේ ලියවිල්ල අපිට දෙන්නේ බැංකුව විසින්. ඊට පස්සේ මෙතන තියෙන මේ ලෙජර් ගිණුම තියෙන්නේ අපේ ව්‍යාපාරයේ ඇතුලේ ගිණුම් කරන පද්ධතිය තුලින් තමයි අපි මේක ලබා ගන්නෙ. එහෙනම් අපි එහෙනම් මොකද්ද මුලින්ම කරන්නේ? මේකේ හැටියට ගත්තොත් එහෙම මේකේ අවසාන ශේෂය ආරම්භක ශේෂය නෙමෙයි. අපි මේ කාලච්ඡේදයක් අවසානයේ තියෙන ශේෂ දෙක තමයි අපි සමාන වෙනවද කියලා අපි බලන්නේ. හරි නේද? එහෙමනම් මේකේ ගත්තොත් එහෙම බලන්න මේ තියෙන්නේ T account එකක්. ගිණුම් ආකෘතියක්. ඒ ගිණුම් ආකෘතිය තුල අපිට පේනවා ව්‍යාපාරේ බැංකු ගිණුම තුල ජූලි මාසයේ සිදුවෙච්ච ගණිතන සියල්ල මේකේ සඳහන් වෙනවා. එhmenan මේකේ ශේෂයක් පෙන්නනවා කීයක්ද? රුපියල් 31000ක්. හරිද? දැන් අපි බලමු බැංකු ප්‍රකාශයට ගිහිල්ලා. බැංකු ප්‍රකාශයේත් පෙන්නනවා අපි විසින් මේ බැංකු ගිණුම අපි මෙහෙයවපු ආකාරයේ ජූලි මාසය තුල. ඒකෙදිත් අපිට එක් එක් දිනයේ ශේෂය පෙන්වන විදිහට තමයි මේ බැංකු ප්‍රකාශය ඇත්තටම අපිට නිර්මාණය කරලා තියෙන්නේ. අපේ T account එකකට වඩා හාත්පසින්ම වෙනත් ක්‍රමයකට තමයි මේ බැංකු ප්‍රකාශය කියන ලේඛනය අපිට සකස් වෙන්නේ. ඒකේ ආකෘතිය සකස් වෙන්නේ. ඒකෙත් තියෙනවා හර කියලා තියෙනවා බැර කියලා තියෙනවා.
ඒ වගේම ශේෂයක් කියලා තියෙනවා. අපිට කවදාවත් එක් ගනුදෙනුව අවසානයේ ශේෂය කොහොමද කියලා අපිට T account එකක් නැත්තම් මෙන්න මේ වගේ ගිණුමක් කරා අපිට හොයා ගන්න බෑ. අපිට මාසයේ අවසානයේ ශේෂයක් විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ බැංකු ප්‍රකාශයේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ සෑම ගනුදෙනුවක් අවසානයේම තියෙන ඉතුරු වෙන ශේෂය පෙන්වන්න පුළුවන් විදිහේ ආකෘතියක් තමයි මේ බැංකු ප්‍රකාශයේ සකස් වන ආකෘතිය. ඒක අපිට විශේෂ වාසියක් වගේ අපිට හඳුන්ව ගන්න පුළුවන්. නමුත් අපට වැදගත්කම තියෙන්නේ මෙතනදී මොකද්ද? මෙන්න මේ 7 වෙනි මාසයේ 31 වන දින මාසයේ අවසානයේ තියෙන ඒ දවසේ ශේෂය කොපමණද කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ඒක හොයාගන්නේ. එහෙමනම් මොකද්ද වෙන්නේ මෙතන? 31000ක වාසිදායක ශේෂයක් බැංකු ගිණුමේ පෙන්නනවා. මොකද බැංකු ගිණුම කියලා කියන්නේ වත්කම් ගණයට අයත් ගිණුමක්. එහෙමනම් වත්කම් ගණයට අයත් ගිණුමක මූලික ස්වරූපය තමයි ඒකේ ශේෂය අපිට ලැබෙන්නේ ගිණුමේ හර පැත්තේ. වාසිදායක ශේෂයක් පෙන්නනවා නම් ඒක හර පැත්තෙන් තමයි පෙන්වන්නේ. වැරදිලාවත් මේ ශේෂය මෙතනින් ඇවිල්ලා මේ පැත්තට ගියොත් එහෙම ඔයගොල්ලන්ට මතක ඇති අපි ඒක විශේෂ නමකින් හඳුන්වනවා බැංකු අයිරාවක් කියලා. ඒක හරියට වගකීම් ගිණුමක් බවට හැරවෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් බැංකුවට ණය මුදලක් පෙන්වන ආකාරයට තමයි බැංකු අයිරාවක් පෙන්වන්නේ. එතකොට මේ බැංකු ප්‍රකාශයේ තියෙන විශේෂත්වය තමයි දරුවනේ ඒකෙත් හරබැර කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න මම ඔයගොල්ලන්ට පැහැදිලිවම කිව්වා මේක අපේ කිව්වා මේක ප්‍රතිබිම්බයක් කියලා. මේ ව්‍යාපාරයේ තුල තියෙන බැංකු ගිණුමේ ප්‍රතිබිම්බයක් තමයි මොකද්ද? බැංකු ගිණුම කියන එක. මේකේ තියෙන ගණදෙනුයි අරකේ තියෙන ගණදෙනුයි එකම ගණදෙනු. ඒක තමයි සිද්ධ වෙන්න ඕන සිද්ධාන්තය. නේද? එතකොට එහෙමනම් මේ බැංකු ගිණුමේ හර පැත්තේ තියෙන සියලුම ගණදෙනු අපිට බැංකු සැසඳුම් ප්‍රකාශයේත් හර පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? මම ඕගොල්ලෝ අවබෝධයෙන් ඉන්නේ කියන එක පරීක්ෂා කළා. අන්න එතන තියෙනවා අපිට විසඳ ගන්න ඕන ගැටලුවක්. ව්‍යාපාරයේ හර පැත්තේ තියෙන දේවල් මම කියන්නේ බැංකු ගිණුමේ හර පැත්තේ තියෙන ශේෂයන් මෙන්න මේවා. මෙන්න මේ පැත්තේ තියෙන ශේෂයන් අපේ බැංකු ගිණුම පැත්තෙන් ගත්තොත් එහෙම තියෙන්නේ බැර පැත්තේ. හොඳට මතක තියාගන්න. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන ගිණුමේ මේ බැර පැත්තේ තියෙන ගිණුම් ඒ ගණදෙනු අපිට බැංකු ප්‍රකාශයේ පෙන්වන්නේ හර පැත්තේ. මම මේ කියන කාරණය එහෙම වෙනවද කියලා බලන්න ඕන නම් අපි එක ගණදෙනුවක් අපි බලමු. චෙක්පත් අංක 112 කියන ඒ ගණදෙනුව ගත්තොත් එහෙම 112 මෙන්න බැර පැත්තේ තියෙනවා. මේ මොකද්ද? ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුම බැර පැත්තෙන් තමයි ඒක පෙන්වන්නේ. නමුත් ඒක බැංකු ප්‍රකාශයේ පෙන්වන්නේ 112 හර පැත්තේ. එhmenan මාරු වෙලා තමයි මේක යන්නේ. ඒකට හේතුව මම ඔයගලන්ට කිව්වා මේක ව්‍යාපාරයට වත්කමක් වුණාට මේ සල්ලි ටික බැංකුවට අපි తాවකාලික බාරකාරත්වයක් දෙනවා අපිට මේක ආරක්ෂා කරලා දෙන්න කියලා. ඒක බැංකුවට වගකීමක් බවට පත් වෙනවා. ඇයි ඒ? බැංකුව මේ මුදල් ටික අපිට ඉල්ලූ විට දෙන්න ඕන නිසා. ඉල්ලන ඕනම මොහොතක දෙන්න බැඳී සිටීම නිසා මේක බැංකුවට වගකීමක්. හරි නේද? අන්න ඔය කාරණේ නිසා තමයි මේ හර බැර කියන එක මාරු වෙලා යන්නේ. රයිට්. එහෙනම් අපි මේ තාමත් සාකච්ඡා කරේ මුලින්ම අපි කරන පරීක්ෂාව ටෙස්ට් නම්බර් 1 බැංකු සැසඳුම් ප්‍රකාශය හදනකොට අපි මේ දෙක අරගෙන බලනවා මේ අවසාන ශේෂ දෙක සමාන වෙනවද කියලා. හරි නේද?
දැන් මොකද වෙන්නේ? මේකේ අවසාන ශේෂය 31000ක් වන අතර බැංකු ප්‍රකාශයේ තියෙන 23000ක ශේෂයක්. එතකොට මේක බැලූ බැල්මට අපිට කියන්න පුළුවන්ද ඇයි මෙහෙම වෙනසක් තියෙන්නේ කියලා? මං අහනවා. කරුණා කරලා කියන්න. ව්‍යාපාරයේ අයිතිකරු මම නම් නැත්නම් මම ඩිරෙක්ටර් නම් මම ගණකාධිකාරීවරයා කැඳවලා අහනවා මිස්ටර් කපිල මොකද මේ බැලන්සස් දෙක ඩිෆරන්ට් වෙලා තියෙන්නේ? මේ දෙක වෙනස් වෙලා තියෙන්නේ. මට මේකට ඍජු උත්තරයක් දෙන්න පුළුවන්ද? අපිට ඕන වෙනස බලන්න පුළුවන්. වෙනස මේකේ 23000යි මේකේ 31000යි. වෙනස කීයද? 23යි 7යි 30යි 8000යි. 8000යි වෙනස. එතකොට මේ 8000 අපිට කොහොම හොයන්න පුළුවන්? මේක කියලා කියන්න පුළුවන්ද? මේ තියෙන 8000ක් ඒක කියලා කියන්න පුළුවන්. අපිට එහෙම උත්තරයක් දෙන්න බෑ. කවදාවත් එහෙම මොහොතකින් අපිට දෙන්න බෑ. මොකද මේක ඇතුලේ ගනුදෙනු ගොඩාරියක් තියෙනවා. හර ගනුදෙනු, බැර ගනුදෙනු, බැංකු ප්‍රකාශයේත් ගනුදෙනු ගොඩක් තියෙනවා. අපිට කවදාවත් සරල විදිහට මේ දෙක මේකේ ශේෂයයි මේකේ ශේෂයයි එකේ වෙනස අරගෙන කවදාවත් ඒකට අදාළ හේතුවක් අපිට එහෙම දක්වන්න බෑ. එහෙමනම් කොහොමද අපි මේ හේතුව පෙන්නන්නේ? ඒ පිළිබඳ පැහැදිලි කරන්න ඕන නම් අපිට අවශ්‍ය වෙනවා මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශයක්. එහෙමනම් අපි මේ සාකච්ඡා කරන මාතෘකාව බැංකු සැසඳුම් ප්‍රකාශය. එහෙමනම් මොකද්ද අපි මේ කතා කරේ? පියවර අංක 1. එහෙමනම් මොකද්ද දෙවන පියවර? පියවර අංක 1දී අපි දන්නවා ශේෂයන් දෙක ගැලපෙන්නේ නැහැ කියලා. එහෙමනම් මොකද්ද දෙවන පියවර? දෙවන පියවර තමයි දරුවනේ මේ ශේෂයන් දෙක වෙනස් වෙන්න මොනවද හේතු? හේතු අනාවරණය කර ගැනීම. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න අපිට තියෙන ක්‍රමවේදයක්. මොකද්ද? අපි මේ කරන්නේ සැසඳීම, මැච් කිරීම. එම නේද? මේක අපි කණ්ණාඩි ඉස්සරහා ඉඳගෙන බලනවා. මගේ මේ තියෙන මේ ටයිපින් එක එතන ඒ විදිහටම පේනවාද? කණ්ණාඩි ඉස්සරහයි. මේ වොච් එක ඒ විදිහටම මට පේනවාද? මේ පෑනත් ඒ විදිහටම පේනවාද? ඊට පස්සේ මගේ සූස් දෙක හරිද? මං කොණ්ඩේ පීරලා තින්නේ ඒ විදිහටමද? ඉතින් ඕක අමාරු දෙයක්ද? කුඩා දරුවෙකුට උනත් මේක කරන්න පුළුවන් දෙයක්. එhmenan 10 වසර ශිෂ්‍යයන් වන අපිට මේක වෙනම ඉගෙන ගන්න ඕන දෙයක්ද? එහෙම ප්‍රශ්නයක් සමහරවිට අපිට ඔළුවට වැටෙන්න පුළුවන්. නමුත් ඒක ඔය කියන තරම් සරල දෙයක්ුත් නෙමෙයි. එතන යම් දේවල් කරන්න තියෙනවා. ඒක තමයි පියවරයන් 4ක් මෙතන තියෙන්නේ. අපිට මේ වෙනසට හේතු කියන්න අපිට පියවරයන් 4ක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. එhmenan දෙවන පියවර මොකද්ද? වෙනසට හේතු අනාවරණය කර ගැනීම. එතකොට මේ හේතු වර්ග කීයක් තියෙනවද? අපි ඒකත් අඳුනගත්තා. හේතු වර්ග කීයක් තියෙනවද? 5ක් තියෙනවා කියලා. මොකේද මේ පියවර අංක 2 එක මොකද්ද? ශේෂයන් සැසඳීම. ශේෂයන් සැසඳීම. දෙක මොකද්ද? වෙනසක් ඇතනම් ඊට පාදක වන හේතු මොනවද? හේතු කීයක් තියෙනවද? හේතු තියෙනවා 5ක් තියෙනවා. මොනවද මේ හේතු? මං ඉක්මනට මතක් කරන්නම්. ව්‍යාපාරයේ විසින් නිකුත් කරන ලද චෙක්පත්
තාම ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් කළා නැත්තම් චෙක් පතක් ලියලා දෙනවා. චෙක් පත අරන් යන පුද්ගලයා තාම බැංකුවට ගිහිල්ලා ඒ සල්ලි ටික අරන් නැහැ. ප්‍රායෝගිකව වෙන්න පුළුවන් දෙයක්. පළවෙනි හේතුව. දෙවන හේතුව මොකද්ද? බැංකු ගිණුමට තැන්පත් කරපු චෙක් පත්. ඒ කියන්නේ අපිට ලැබෙන විවිධ ආදායම්, අලෙවි ආදායම් වගේ දේවල්, ගෙවීම්. අපිට පිටින් ලැබෙන ගෙවීම්. ඒ චෙක් පත් අපිට මුදල් බවට හරවන්න නම් අපි බැංකු ගිණුමට තැන්පත් කරන්න ඕන. නමුත් බැංකු ගිණුමට තැන්පත් කරායින් පස්සේ ඒවා නිෂ්කාශනය වෙලා ගිණුමට එන්න ඉස්සෙල්ලා ඒක එතකොට මේ මුදල තාම අපිට වැටිලා නැහැ. මුදල් පොතේ අපි බැංකු ගිණුමේ පෙන්නනවා මේක ආව විදිහට. නමුත් බැංකුවට ඇත්තටම තාම මේක නිෂ්කාශනය වෙලා ආවොත් තමයි බැංකු ගිණුමට සල්ලි වැටෙන්නේ. හේතු දෙකයි. තුන්වෙනි එක මොනවද? තුන්වෙනි එක තමයි ණය ගැතියෝ විසින් ඍජු ප්‍රේෂණ කරන්න පුළුවන්. තවත් අපිට හම්බෙන වරප්‍රසාදයක්. අපි දන්නෙත් නෑ ණය ගැතිය ගිහිල්ලා කෙලින්ම අපේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරනවා. අපි මේක ගැන දැනගන්නේ අපිට බැංකු ප්‍රකාශය ආවයින් පස්සේ ඒකේ පෙන්නනවා මේ විදිහට මේ මුදලක් කවුරු හරි ඩිපොසිට් කරලා තියෙනවා කියලා. ඒක දිහා දැකලා තමයි අපි මුදල් පොත අපි යාවත් කාලීන කරන්නේ. එහෙම වෙන්නත් පුළුවන් හේතු තුනයි. හතරවෙනි හේතුව මොකද්ද? ස්ථාවර නියෝග. ලීස් පේමන්ට්ස් එහෙම නැත්නම් බදු කුලී ගෙවන එක මාස්පතා සමාන ආකාරයෙන් අපි යම් යම් ගෙවීම් සිද්ධ කරන්න ඕන නම් අපිට පුළුවන් බැංකුවට ස්ථාවර නියෝගයක් දෙන්න. ස්ථාවර කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති කියන එක. සමාන ගාණක් ප්‍රේෂණය කරන්න කියලා අපි බැංකුවත් එක්ක කලින් එකඟතාවයක් ගිවිසුමකට ඇති වෙනවා. එහෙම කළා ඩොකියුමන්ට් එකක් අස්සම් කරලා දුන්නායින් පස්සේ බැංකුව කරන්නේ මොකද්ද? ඒ කියන දවසේ හැම මාසෙකම ඔය වියදම ඒක අපේ බැංකු ගිණුමේ තියෙන මුදල් භාවිතා කරලා ඒ කියන තුන්වන පාර්ශ්වයට ඒ ගෙවීම සිද්ධ කරනවා. එතකොට මේකක් වුණාද කියලා අපි දැනගන්නේ මේ බැංකු ප්‍රකාශය ලැබුණායින් පස්සේ තමයි. ඒක දිහා බලලා තමයි අපි බැංකු ගිණුම ලෙජරේ තියෙන බැංකු ගිණුම අපි යාවත්කාරීන කරන්නේ. හතරවන කාරණේ. එහෙනම් පස්වෙනි කාරණේ මොකද්ද? බැංකුව විසින් අය කරන විවිධ වූ ගාස්තු, චෙක්පත් ගාස්තු, බැංකු සේවා ගාස්තු, ඊට පස්සේ පොලී වගේ දේවල්. OD එකක් තිබ්බොත් ඉන්ට්‍රස්ට් එකක් charge කරනවා. එහෙමනම් මෙන්න මේ පස් ආකාරයක ගණදෙනු නිසා මේ ශේෂයන් දෙක අසමාන වෙන්න පුළුවන්. එක පොතක සඳහන් වුණත් අනෙක් පොතේ තාම ඒක ඒ ආකාරයෙන්ම සඳහන් වෙලා නැති නිසා අපිට වෙනසට හේතුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා නිසා තමයි අනිවාර්යයෙන්ම මේ ශේෂයන් දෙක තුලණය වෙන්නේ නැත්තේ, සමාන වෙන්නේ නැත්තේ. සමහර දේවල් ව්‍යාපාරයේ ගිණුමේ බැංකු ගිණුමේ තියෙනවා. බැංකු ප්‍රකාශයේ තාම ඒක ඒ ගණදෙනු ඒ ආකාරයෙන්ම නැහැ. තවත් සමහර දේවල් තියෙනවා. ඒක මුලින්ම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ බැංකු ප්‍රකාශයේ. බැංකු ප්‍රකාශය දැක්කයින් පස්සේ තමයි අපිට මේ කියන දේවල් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම යාවත්කාරීන කරන්න පුළුවන් වෙන්නේ. හරි නේද? එහෙමනම් ඔන්න දැන් අපි දෙවන පියවරත් අපි හඳුනාගත්තා. තුන්වන පියවර මොකද්ද? තුන්වන පියවර තමයි මේ බැංකු ගිණුම. තුන්වෙනි එක තමයි තුන්වන පියවර තමයි දරුවනේ සංශෝධිත බැංකු ගිණුම සැකසීම. ඒ මොකක්ද? ස්ටෙප් නම්බර් 3. සමහර දේවල් තියෙනවා බැංකු ගිණුමට තාම ඒ ගණදෙනුව තාම ඇතුළත් වෙලා නැහැ. තාම බැංකු ගිණුමෙන් ඒ ගණදෙනුව මග ඇරිලා තියෙනවා. නමුත් බැංකු ගිණුම කියලා අපි කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙන ලෙජරය. නමුත් බැංකුවේ ගත්තොත් එහෙම බැංකු ප්‍රකාශයේ මේ ගණදෙනුව සිද්ධ වෙලා තියෙනවා. බැංකු ප්‍රකාශයෙන් ඒ මුදල් එක්ක එකතු වෙලා එක්ක අඩු වෙලා තියෙනවා. එහෙමනම් ඒක මුලින්ම මේ ගණදෙනුව සිද්ධ වෙන්නේ බැංකුව ඇතුලේ. ඊට පස්සේ තමයි ව්‍යාපාරයට මේක දන්වන්නේ. එහෙමනම්
ව්‍යාපාරයට මේක දන්වලා ව්‍යාපාරයේ විසින් ඒ ගනුදෙනුව තමාගේ ගිණුම් පද්ධතිය තුළ යාවත් කාලීන කරන කල් බැංකුවේ තියෙන ශේෂයත් ව්‍යාපාරයේ ශේෂයත් අතර වෙනසක් තියෙනවා. සරල උදාහරණයක් තමයි බැංකු ගාස්තු. බැංකු ගාස්තු කීයක්ද කියලා දන්නේ බැංකුව. ඒක අය කරන දවස තීරණය කරන්නේත් බැංකුව. මාසේ අන්තිමේ දවසක් වෙන්න පුළුවන්, මැද දවසක් වෙන්න පුළුවන්. පොලියත් එහෙමයි. අයිරාවට අදාළ පොලිය ඒක සාමාන්‍ය මාසේ අන්තිමට දාන්නේ බැංකුව තමයි දන්නේ පොලිය කීයද කියලා. එhmenan ඉස්සෙල්ලා මේක ඒ ගණදෙනුව සිද්ධ වෙන්නේ කොහෙද? බැංකුව ඇතුලේ. බැංකුව ඇතුලේ ඊට පස්සේ ව්‍යාපාරයට දන්නවනවා. කොහොමද දන්නන්නේ? ටෙලිෆෝන් කෝල් එකක් දීලා දන්නවනවා නෙමෙයි. මේ බැංක් ස්ටේට්මන්ට් එක එනකොට බැංක් ස්ටේට්මන්ට් එක හරහා තමයි අපි දන්නේ ආනේ බැංකු ගාස්තුවක් අය කරලා, චෙක් පොත් ගාස්තුවක් අය කරලා. ඕඩි එකට ඉන්ට්‍රස්ට් චාර්ජ් කරලා 10831ක්. අපි ඒක දකිනකොට තමයි ඒ ගනුදෙනු හඳුනගන්නේ. එහෙමනම් ඒක ව්‍යාපාරයේ ගනුදෙනුවක්නේ. ඒක බැංකුවේ විතරක් නෙමෙයි අපේ පැත්තෙත් අපේ ඒක යාවත්කාලීන කරගන්න ඕන ව්‍යාපාරය ඇතුලේ. එහෙමනම් සමහර දේවල් තියෙනවා ඒ ගනුදෙනු නිසා බැංකු ගිණුම සංශෝධනය කරන්න. අපේ දැන් තියෙන බැංකු ගිණුම නිවැරදි එකක් නෙමෙයි. සමහර දේවල් අත්හැරිලා තියෙනවා තමහර ගණදෙනු. බැංකු ගාස්තු වගේ දේවල්, බැංකුවට කෙලින්ම ඍජු ප්‍රේෂණ වගේ සල්ලි එවනේවා. ඒවා අපි දන්නේ නැහැ. එහෙමනම් අපි බැංකු ගිණුම සංශෝධනය කරන්නත් ඕන. ඒ ගණදෙනු යාවත් කාලීන කරලා ද්විත්ව සටහන් දාලා බැංකු ගාස්තුවක් නම් අපි දන්නවා බැංකු ගාස්තු ගිණුම හර කරලා අපි බැංකු ගිණුම බැර කරනවා. බැංකු ගිණුමේ තියෙන මුදල් අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි නේද? පියවර අංක 4 මොකද්ද? මෙන්න මෙතනදි තමයි අපි අවසාන පියවර විදිහට බැංකු සැසඳුම් ප්‍රකාශය සැකසීම හරි. අපි දැන් ඊටමත් කෙටි කාලයක් අරගෙන හැමෝගේම යහපත සඳහා අපේ මේ සාකච්ඡා කරන මාතෘකාව මම ඔයගලන්ට නැවත වතාවක් අපි ඔයගලන්ට දැනුම මෙහෙම මිටකට අරගෙන මම මේ දේ කාරණා ඊටමත් සරලව පැහැදිලි කරා. හොඳට මතක තියාගන්න. එhmenan බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදනවා කියලා කියන්නේ දරුවනේ ඕගොල්ලෝ එතනින් කරන්නේ මෙන්න මේ කියන මේ ස්ටෙප්ස් ටික මෙන්න මේ 4 අනුගමනය කරනවා කියලා කියන්නේ ඉබේම බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් වෙලා එතකොට තමයි අපිට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුට ඇයි මේ ශේෂයන් දෙක වෙනස් වෙන්නේ කියලා ඊටමත් නිවැරදි ආකාරයෙන් විද්‍යාත්මකව අපිට මේක අපිට ඔප්පු කරන්න පුළුවන් මේ බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කිරීමේ අභ්‍යාසය හරහා. හොඳයි. එහෙමනම් අපිට දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේ අපේ පෙළ පොතේ තියෙන මෙන්න මේ අභ්‍යාසය අපි දැන් මේ අභ්‍යාසය ඔස්සේ අපි දැන් තේරුම් ගන්න උත්සාහ කරනවා මම ඔය කියලා දුන්න පියවර 4ත් එක්ක කොහොමද අපි මේ දේ කරන්නේ කියලා. එහෙමනම් පළවෙනි පියවර අපි දැන්ටමත් කරලා තියෙන්නේ අපි දන්නවා 31000 ශේෂය අසමාන වෙනවා කියලා. වැරදිලාවත් 31000ට 31000 සමාන වුණා කියලා කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය අපිට ආයර අනිත් දේවල් එකක්වත් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට ඒ ගණදෙනු සියල්ල ඒ ආකාරයෙන් තියනවා කියලා තහවුරු කරගත්තොත් අපි නිකන් බලනවා මේ ඔක්කොම ගණදෙනු නිකමට බලනවා මේකේ තියෙනවා නම් 10ක් ඒ 10ම අර පැත්තේ තියෙනවා කියලා ඔක්කොම පේනවා. එහෙම නේද? ඒතර ශේෂයන් දෙක සමාන වෙනවා කියලා කියන්නේ ඒ ගණදෙනු ටික ඔක්කොම තියෙනවා නම් 100%ක් තියෙනවා නම් දෙපැත්තේ අපිට එතනින් මේ එක්සයිස් එක ඉවර කරන්න පුළුවන්. බැංකු සැසඳුම කියලා කියන්නේ උඩින් පෙන්නනවා
මුදල් පොත අනුව ශේෂය කොච්චරද කියලා මුදල් කියලා කියන්නේ ව්‍යාපාරයේ ලෙජරයත් එක්ක තියෙන ශේෂය කොච්චරද කියලා ඒකට ආකෘතියක් තියෙනවා. අපි ඒ ආකෘතිය තමයි අනුගමනය කරන්නේ. අපි බලමු ඉදිරියේදී අපිට ඒක හම්බෙන්නේ. නමුත් අපි මොකක්ද ආකෘතිය කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක තමයි බැංකු සැසඳුම් විස්තරය හදන අවසාන ආකෘතිය. 4 වෙනි පියවරත් එක්ක අපි කරන දේ. බැංකු ශේෂය කීයද? බැංකු ශේෂය එතනින් තමයි අපි පටන් ගන්න. ඊට පස්සේ අවසන් කරන්නේ බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂය කොහොමද එන්නේ කියලා. එවනම් ඔය මං කිව්ව ප්‍රථම පියවරේදීම මේක සමාන වෙනවා කියලා කියන්නේ මේ 23000ම මෙතන එයි. නමුත් මේ අවස්ථාවේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ දෙක අසමානතාවයක් තියෙනවා. ඒ අසමානතාවය ඇතිවන්නේ මෙන්න මේ ගණදෙනු දෙකක් හරහා කියලා ඒ ගණ දෙක වෙනම පෙන්නලා අපි බැංකුවේ තියෙන ශේෂය 23000 අපි ලැබෙන ආකාරයේ විද්‍යාත්මකව පෙන්නනවා. අපි පටන් ගන්නෙ මුදල් පොතේ එහෙම නැත්නම් බැංකු ගිණුමේ තියෙන ශේෂයෙන් ඒකට අර අසමානතාවයක් ඇතිවීමට හේතු වන ගණදෙනු ටික අපි මේකට අරගෙන ඒවා එක්ක එකතු කරලා එක්ක අඩු කරලා අපි බැංකු ශේෂය ඒකින් අපි ලබා ගන්නවා. එහෙම පෙන්නනවා විද්‍යාත්මකව. මුදල් පොතත් එක්ක තියෙන ශේෂය 21000යි. නමුත් බැංකුවේ තියෙන්නේ 23000ක ශේෂයක්. ඇයි මේ ඒක වෙනස් වෙන්නේ? මේ ශේෂයන් දෙක වෙනස් වෙන්න එක හේතුවක් තමයි බැංකුවට ඉදිරිපත් නොකරපු චෙක් පතක් තියෙනවා රුපියල් 16000ක. අර අපි හේතු අනාවරණයේදී අපි ඒක හොයාගත්ත එක සොයා ගැනීමක් මේක. මං කිව්වනේ දෙවන පියවර කියන්නේ වෙනසට හේතු හොයාගන්න එකනේ. හරි? ඊට පස්සේ අවසාන පියවර තමයි සැසඳීම. එහෙමනම් මේ වෙනසට හේතු ටික තමයි මේ ටික දානකොට ඒ හේතු ඔස්සේ අපිට පුළුවන් මේ බැංකුවේ ශේෂය මුදල් පොතේ ශේෂයෙන් පටන් අරගෙන බැංකුවේ ශේෂයට අපිට එන්න. එහෙම පෙන්වන්න පුළුවන් නම් මේක සැසඳිලා මේ තියෙන වෙනසට හේතු ටිකත් එක්ක මේක ගානට පෙන්නනවා. එතකොට මේකේ වරදක් නැහැ, විද්‍යානුකූලයි. එහෙම නේද? අනිත් ගන්දෙනුව තමයි නිෂ්කාසනයේ නොවූ චෙක් පතක්. මොකද්ද වෙලා තියෙන්නේ? මේක නම් මෙතනට එකතු කරලා 37000ක් අරගෙන මේක නම් අඩු කරලා. ඉතින් මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා මං මීට වඩා පැහැදිලි කරන්නම්. ඒතර අවසානයේ මෙන්න මේක තමයි ආකෘතිය. අපි නැවත වතාවක් යමු. කොතනටද මේකේ මේ ගාන හදන තැන මේ අභ්‍යාසය ඒකේ මුලට අපි යමු. අපි පටන් ගන්නෙ කොතනින්ද? මෙන්න මෙතනින්. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සහ මේක සංසන්දනය කරායින් පස්සේ වෙනසක් තියෙන බව අපිට පේනවා. අපි දැන් මොකද කරන්නේ? උත්සාහ කරන්නේ ඒ වෙනසට හේතු මොකක්ද කියලා අපේ දෙවන පියවර. එහෙමනම් දෙවන පියවරේදී අපි මෙන්න මේ විදිහට තමයි ඒක කරන්නේ. අපි නැවත වතාවක් බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශයයි ගන්නවා. ඊට පස්සේ අපිට මේ පෑන අරගෙන මේවා යම් සලකුණු දාන්න ඕන. මොකද සැසඳීමක් කරන්නේ. ඒක නිසා මේ account එකේ print out එකකුත් අපි ගන්නවා. එහෙම නැත්නම් අපි ලෙජරේ පොතක නම් තියෙන්නේ අපිට පැන්සලකින් මේ දේවල් කරන්න පුළුවන්. ටික් කරන්න පුළුවන්. හරි? දැන් අපි කරන්නේ අර කුඩා දරුවන් අර මැච් කරනවා වගේ දෙයක් තමයි දැන් මෙතන කරන්නේ. හරි? එකම කාරණේ තමයි මේකේ තියෙන හර දේවල් බැංකු ප්‍රකාශයේ බැර පැත්තත් එක්ක තමයි සංසන්දනය කරන්නේ. එහෙමනම් අපි පටන් ගන්නෙ කොතනින්ද? ඉදිරියට ගෙනා ශේෂය. ඒක කොහොමද? 15000යි. 15000යි. හරිද? මේ තියෙන්නේ මේ 15000ට මේකේ 15000 සමාන වෙලා. මොකද්ද මේකෙන් තේරුම් යන්නේ? අපේ දිනය ආරම්භ වන විට මාසේ පළවෙනි දිනේ ආරම්භ වන විට මේ දෙක තුලණය වෙලා තියෙන්නේ. එහෙමනම් මේක වෙනස් වෙන්නේ අවුට් යන්නේ මේ මාසයේ තුල සිදුවෙන ගනුදෙනු නිසා. එහෙමනම් අපි දැන් බලමු එකින් එක හරිද කියලා. හරි? අපි ගිහිල්ලා මුදල් දානවා රුපියල් 8000ක්. මුදල් තැන්පතු රුපියල් 8000ක්. එතකොට මේ 8000 දැන් ඔන්න බැංකු ගිණුමේ මුදල් දැම්මා කියලා කියන්නේ බැංකුවේ තැන්පත් කරා කියලා කියන්නේ ශේෂයේ වැඩි වෙන්න එක හේතුවක් නිසා අපි ඒක හර කරනවා මේ.
වත්කම් ගිණුමක ශේෂය වැඩි වෙන්න නම් ඒක හරසටහනක් වෙන්න ඕන. එතකොට මේ 8000 දැන් අපි බලමු බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ තියනවාද කියලා. මෙන්න තියෙනවා. අර මං කිව්ව කාරණේ. දැන් තියෙන එක බැර පැත්තේ. අපි ඒක ටික් කළා. හරි? ඊළඟට අපි බලමු චෙක්පත් අංක 112 කියන එක බැංකු හරි නෑ අපි මෙතනින් ආයෙ බලමු. හරි? ඊට පස්සේ චෙක්පත් අංක 65. ඒ කියන්නේ 12000කින් හර කරා කියලා කියන්නේ අපිට ණය ගැතියෙක්ගෙන් ලැබිච්ච චෙක්පතක්. එතකොට එහෙමනම් ඒක තියෙන්න ඕන 12000 කොතනද? චෙක්පත් අංක 65. 65 කොතනද තියෙන්නේ? මෙන්න. ඒකත් තියෙනවා. හරි? අපි තියෙන ඒවා ඔක්කොම ලකුණු කරගෙන යනවා මැචින් එක්සර්සයිස්. ඕකේ. තුන්වෙනි එක තමයි චෙක්පත් අංක 46 රුපියල් 5000යි. චෙක්පත් අංක 46 රුපියල් 5000යි. මෙන්න 46 තියෙනවා, මෙන්න 5000ක් තියෙනවා. ඊළඟට මොකද්ද? මුදල් තැන්පත් කරලා තියෙනවා 7 වෙනි මාසේ 20 වෙනි දින රුපියල් 7000ක්. අනිවාර්යයෙන්ම මේ දාතමින්ම 7 වෙනි මාසේ 20 බැර සටහනක් තියෙන්න ඕන. මෙන්න තියෙනවා 7යි 20. මෙන්න බැර සටහනක් තියෙනවා රුපියල් 7000ක්. අපි යන්නේ මේකේ තියෙන පිළිවෙලට තමයි මේ ලකුණු කරගෙන යන්නේ. බැංකු ගිණුමේ තියෙන පිළිවෙලට. ඒක නිසා මේ පැත්තේ යම් යම් දේවල් ඉතුරු වෙන්න පුළුවන්. ඒ ගැන ඕගොල්ලෝ කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි මේ පැත්තෙන් මේ පැත්තත් එක්ක අනිත් පැත්ත චෙක් කරනකොට ওই කාරණා අපිට නැවත වතාවක් අනාවරණය කරගන්න පුළුවන්. මෙන්න 7 වෙනි මාසේ 28 වෙනි දින නැවත වතාවක් රුපියල් 14000ක චෙක්පතක් තැන්පත් කරලා තියෙනවා. එවනම් මේක බැංකු ප්‍රකාශයේ කොතනින්ද පෙන්වන්න ඕන? බැර පැත්තේ පෙන්වන්න ඕන 14000ක්. තියනවද? අන්න නැහැ. එමනම් ඔන්න නැති එකක් අහු වුණා. හරි? මේක තිබ්බේ නැහැ. ඔන්න වෙනස් වෙන්න එක දෙයක් අපි හොයාගත්තා. ඇයි ඒ? ලෙජරේ බැංකු ගිණුමේ යමක් තියනවා ගන්න දෙනුවක් ඒක බැංකුවේ නැත්තම් එහෙම අර කණ්ණාඩියේ පේන්නේ මමම නෙමෙයි මට වඩා වෙනස් රූපයක් පෙන්වන්නේ. එහෙනම් ඒකට ඔන්න එක හේතුවක් අපි අනාවරණය කරගත්තා. මොකද්ද? චෙක්පතක් අංක 58 අපි තැන්පත් කරලා තියෙනවා. තාම ඒක 58 කියන චෙක්පත කොතනකවත් නැහැ මේකේ. හර පැත්තේ කොහොමත් එන්න විදිහක් නැහැ. බැර පැත්තට එන්න ඕන. 14000ක චෙක්පතක් නැහැ. හරි. අපි දැනට ඕක ඔය විදිහට තියමු. ඊට පස්සේ අපි දැන් මේ පැත්ත ඔක්කොම අපි සංසන්දනය කළා. මේ එකතු අපි අවසානයේ ගන්න දෙයක්. ඒක නිසා අපි දැන් බලමු මේ ලෙජරේ බැර පැත්තේ තියෙන ගනුදෙනු ඔක්කොම තියනවාද කියලා. එhmenan පළවෙනි දේ තමයි ණය හිමියන්ට චෙක්පතක් නිකුත් කරනවා අංක 112. 112 කියන චෙක්පත මුදල් පොතේ බැර වුණා නම් බැංකු ප්‍රකාශයේ හර පැත්තෙන් තමයි තියෙන්න ඕන. 112. මෙන්න තියෙනවා චෙක්පත් නම්බර් 112 ගාන කීයද? 10000ම තියෙන්න ඕන. හරි. එhmenan මේ 10000ට මේ 10000 අපිට කපන්න පුළුවන්. ඊළඟට බලන්න ඊළඟ ගනුදෙනුව චෙක්පත් 113 බැර එකක් නිසා හර පැත්තේ තියෙන්න ඕන. මෙන්න 113 තියෙනවා. මෙතනත් අපි ටික් කරගත්තා. මතක ඇතුව මෙතනත් ටික් කරගන්න අවශ්‍යයි. 113. මේ 113 කියන අංකෙන් තමයි අපි හරියට මේ චෙක්පත කියලා හඳුනාගත්තේ. නිවැරදි. ඊළඟට චෙක්පත් අංක 114 16000යි 114 16000යි තියනවාද? මේ හර පැත්තේ තමයි තියෙන්න ඕන. 114 නැත. 114 නැහැ. ඔන්න වෙනස් වෙන්න තවත් හේතුවක්. එක් පැත්තක පොතක තියෙනවා අනිත් පැත්තේ තාම එක නැති නිසා. ඊළඟට අවසාන වශයෙන් තියෙන ශේෂය. නිසා අපි දැනට මේක මේ ගිණුම පියවන්න ඉස්සෙල්ලා අපි එක පැත්තක් බැලුවා. මේ බැංකු ගිණුමේ තියෙන සෑම ගනුදෙනුවක්ම අපි බැලුවා. අනිත් පැත්තේ බැංකුව ඇතුලේ තියෙන බැංකු ප්‍රකාශයේ තියනවාද කියලා. නමුත්
අපි බලපු නැති එකක් තියෙනවා. මොකක්ද ඒ? මේ බැංකුව පැත්තෙන් ඒගොල්ලෝ සටහන් කරපු හැම ගනුදෙනුවක්ම බිස්නස් එකේ තියෙනවද කියලා අපි තාම චෙක් කරේ නැහැ. එහෙම නැහැ කියලා කියන්න අපිට මේක බැලූ බැලමට කියන්න පුළුවන්. ඇයි මේ ටික් එච්ච නැති ඒවා තියෙනවා. මොනවද තියෙන්නේ? ස්ථාවර නියෝගයක් දීලා තියෙනවා 18000ක. හරි නේද? කෝයේ 18000 බැංකු ගිණුමේ තියෙනවද? නැහැ. බැංකු ගිණුමේ නැහැ. ඒ නිසා මම ඒක වෙනත් පාටකින් දාන්නම්කෝ බලන්න. මොකද බැංකුවේ තියෙන මෙන්න මේ ගණදෙනුව නැහැ. ඒ වගේම මේකත් නැහැ. තිබ්බනම් මේක ටික් වෙන්න එපා. ඊළඟට නැති ඒවා මොනවද? මේ හතරම තිබ්බට මේ පැත්තේ මේ තවත් එක්කෙනෙක් ඉන්නවා. 11000ක්. මොකක්ද ඒ? ණය ගැති ප්‍රේෂණ. මම ඕගලන්ට කිව්වා නේද? සමහර පුද්ගලයෝ අපිට මුදල් දෙන්න ඕන අය කෙලින්ම ගිහිල්ලා අපේ බැංකු account එකට සල්ලි දානවා. සමහරවිට අපිට කෝල් එකක් දෙන්නෙත් නැහැ. හදිසියට ගිහිල්ලා සල්ලි ටික දාලා පස්සේ තමයි දැම්මා කියලා කෝල් එකක් හරි දාලා එහෙම නැත්නම් ඩිපොසිට් ස්ලිප් එකේ මේකක් ඊමේල් එකක් එවනවා. සමහරවිට අමතකම වෙලා යනවා. අපි හිතන් ඉන්නවා තාම මෙයා අපිට සල්ලි ගෙවලා නැහැ කියලා. හරි. නමුත් බැංක් ස්ටේට්මන්ට් එක ගෙනවට අපි හොයාගන්නවා කවුද එක්කෙනෙක් සල්ලි දාලා කියලා. ඊට පස්සේ අපි සොයා බලනවා. පුද්ගලයාව හඳුන ගන්නවා. හඳුන ගත්තයින් පස්සේ ඔහු තවදුරටත් ණය ගැතියෙක් නොවේයි එම ගෙව්ව ප්‍රමාණයෙන්. මනම් කීයක්ද මෙතන ගෙවලා තින්නේ? රුපියල් 11000කින් ඍජු ප්‍රේෂණ එව්වනම් ණය ගැතියෙක් අපේ ලෙජරේත් මොකද්ද අපි කරන්න ඕනේ? ණය ගැතියාව 11000කින් අඩු කරලා දාන්න ඕන. තාම මේක කරලා නැති කාරණයක්. එහෙම නේද? ඇයි ඒ නෑ කියලා කියන්නේ? ඒ 11000 මේකේ නෑ. මේ ජූලි මාසය තුල සිද්ධ වෙච්ච සියලුම ගණදෙනු සිද්ධ වුණා නම් ණය ගැතියෙක් බැංකුවට මුදල් ගෙව්වා නම් ඒ බැංකුවේ තියෙන සියලු ගණදෙනු එහෙමනම් මුදල් පොතටත් එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඇතුළේ තියෙන බැංකු ගිණුමටත් ඇතුළත් වෙන්න ඕන. එහෙම නැති ඒවා තියෙනවා. එහෙමනම් අපිට මේ දෙපැත්තෙන්ම එහෙමනම් අඩුපාඩු තියෙන මග ඇරිච්ච ගණදෙනු හොයාගන්න පුළුවන්. බැංකු ගිණුමේ ගත්තොත් එහෙම ඒවා දෙකක් තියෙනවා. ඊළඟට බැංකු ප්‍රකාශයේ තියෙනවා ගණදෙනු 3ක්. හරිද? එහෙමනම් අපි දැන් පියවර දෙක අපි සම්පූර්ණ කළා. ඒ කියන්නේ අපි බැංකු සැසඳුම හැදුවද? නැහැ. තාම හදලා නැහැ. බැංකු සැසඳුම හදලා ඉවර වෙන්නේ මේ පියවර 4ම අපි අනුගමනය කරොත් විතරයි. එහෙමනම් 3 වෙනි පියවර මොකක්ද? මතකද? 3 වෙනි පියවර සංශෝධිත බැංකු ගිණුම සැකසීම. ඇයි සංශෝධනය කරන්නේ? මුදල් පොතේ එක්ක අත්හැරීම් තියනවා නම් බැංකුවේ තියෙන මුදල් පොතෙන් මගහැරිච්ච ගණදෙනු තියෙනවා නම් අපිට ව්‍යාපාරයේ ඇතුලේ මම මේ මුදල් පොත කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුමට නැත්නම් බලයි ඇයි සර් මේ මුදල් පොත කියලා කියන්නේ කියලා. ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුමේ අත්හැරිච්ච ගණදෙනු තියෙනවා නම් යාවත්කාලීන වෙන්න අවශ්‍ය. අන්න ඒවට තමයි මේ සංශෝධනය කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම ඒවා තියෙනවද? අනිවාර්යෙන්. මොනවද? ස්ථාවර නියෝග මත ගෙව්ව රුපියල් 18000 තාම අපි ව්‍යාපාරයේ ඇතුලේ සටහන් කරලා නැහැ. අනිවාර්යෙන්ම එහෙනම් බැංකු ගිණුම අපි මේ ප්‍රමාණයෙන් අඩු කරන්න ඕන. දැන් 18000ක් සල්ලි බැංකු account එකේ නැහැ. ස්ථාවර නියෝගයක් වෙනුවෙන් ගෙවලා. අපේ බැංකු ගිණුමේ පෙන්වන්නේ ව්‍යාපාරයේ ඇතුලේ වැරදි ශේෂයක්. ඇයි ඒ? 18000ක පේමන්ට් එකක් කරපු එක තාම අපි අඩු කරගෙන නැහැ, බැර කරගෙන නැති නිසා. එහෙමනම් මෙන්න මේ අවස්ථාවේ අපි මේ 18000 අඩු කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි බැංකු ගාස්තු කියන්නේත් ඒ වාගේම දෙයක්. අපි මේ 3000 ගෙව්වා කියලා කියන්නේ තවදුරටත් බැංකු ගිණුමේ බොරුවට වැඩි ශේෂයක් වෙන්නලා වැඩක් නැහැ. බැංකුව එක
අය කරගෙන තියන්නේ ඒගොල්ලොන්ගේ පැත්තෙන්. ඒක නිසා අපිත් මේක වියදමක් විදියට ගිණුම් ගත කරන්න ඕන. එහෙමනම් ඒක කරන්න නම් අපිට සංශෝධිත බැංකු ගිණුම සකස් කරන්න ඕන. ඊළඟ දේ මොකද්ද? ඊළඟ දේ තමයි මෙන්න මේ ණය ගැති ප්‍රේෂණය. ඒකත් තාම මොකද්ද වෙලා තියෙන්නේ? තාම අපේ බැංකු ගිණුමට අපි දාගෙන නැහැ. ණය ගැතියෙක් සල්ලි කෙලින්ම ගෙවලා මේ බැංක් ස්ටේට්මන්ට් එක එනකොට තමයි අපි දන්නේ පුද්ගලයා අපිට ගෙවලා කියලා. එහෙමනම් මෙන්න මේ ගණදෙනු තුන 1යි 2යි 3යි. මේ තුනෙන් අපි ඉස්සලම බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕන. බැංකු ගිණුමේ තියෙන මේ ශේෂය වැරදි 31000 නෙමෙයි ගණදෙනු තුනක් නිසා මේ 31000 වෙනස් වෙන්න ඕන. එමනම් අපි දැන් කරමු ඒ කාරණේ. මෙන්න ඒ ස්ටෙප් එක අපි පෙන්නලා තියෙනවා. හරි. අපි අර කරපු දේ. ශේෂයන් අතර වෙනසට හේතු බැංකු ගිණුමේ හරපැත්ත බැංකු ප්‍රකාශයේ බැර තීරුවත් එක්ක සැසඳුවා. මම අර කිව්ව දේ මම වලට පැහැදිලි කරා. එතකොට අපිට හම්බ වෙනවා තැම්පත් කළ නමුත් නිෂ්කාසනය නොවූ චෙක්පත්. එහෙම නේද? ශේෂයන් අතර වෙන හේතු. ඊළඟට බැංකුවට ඍජුවම ඇති ණය ගැති ප්‍රේෂණ. අපිට වෙනස්කම් ගොඩක් අපිට හම්බුණා. මේ ඔක්කොම තමයි තියෙන්නේ. මේ 14000 11000 අර අපි හඳුනාගත්ත දේවල් මේ මෙතන පෙන්නනවා. 14000 11000 ටික් වෙලා නැතුව ඇති. එහෙම නේද? දැන් මේ පැත්තේ මේ 14000 මෙන්න ඒක අතන අපි හඳුනාගෙන තියෙනවා මේක වෙනසක් විදිහට 14000. ඒ වගේම මේ 11000 මේ තියෙන්නේ මේ. ඒක මොකක්ද වෙලා තියෙන්නේ? ණය ගැති ප්‍රේෂණ. එහෙමනම් මොකක්ද වෙලා තියෙන්නේ? බැංකු ගිණුමේ හරපැත්ත අපි බැංකු ප්‍රකාශයේ බැර තීරුව සමග සංසන්දනය කරන විට අපිට ඒ දෙපැත්තෙන් හම්බ වෙනවා වෙනස්කම් දෙකක්. එකක් තමයි 14000. ඒක තියෙන්නේ බැංකු ගිණුමේ. අරිත් 11000 අපිට හම්බෙන්නේ බැංකු ප්‍රකාශයේ. මේ තින්නේ ඒක. 14000 තින්නේ මෙතන. ඒ දෙකම අපි දැන් එක තැනකට ගත්තා. හේතුව තමයි බැංකු ගිණුමේ හරපැත්තයි බැංකු ප්‍රකාශයේ බැර පැත්තයි සංසන්දනය කරනකොට අපි හොයාගන්න වෙනස්කම් දෙක මේ විදිහට අපි හඳුනා ගන්නවා. හරි? ඊළඟට මෙම වෙනස්කම් ගැළපීම හා සැසඳීම සඳහා පියවර දෙකක් අනුගමනය කළ යුතුයි. ඒ කියන්නේ බැංකු සැසඳුමනේ අපි හදන්න ඕන. සැසඳුම හදන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ සැසඳුම හදන ඒකත් එක්කම පියවර දෙකක් තියෙනවා. එකක් තමයි සංශෝධනය කිරීම සහ සැසඳීම කරන්නේ. මේ හතරවෙනි මේක කරන්න බෑ. සංශෝධිත බැංකු තීරුව යොදාගෙන බැංකු සැසඳුම හදන්න බෑ මේ සංශෝධනය කරන්න නැතුව. වැරදි එහෙම කරොත් එහෙම. හරි? ඒක නිසා අපි ඊළඟ පියවර එහෙමනම් සංශෝධිත බැංකු ශේෂය සකස් කිරීම මේ තින්නේ හතරවෙනි පියවර. මේක අපේ තුන්වෙනි පියවර. මේක හතරවෙනි පියවර. අර මගේ පියවර ගැන කතා කරොත් එහෙම හරි. ඊළඟට ව්‍යාපාරයේ දක්වන බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරන එකනේ අපි දැන් කතා කරේ. හරි? එතකොට ඒකේ මම අර කිව්ව කාරණේ මේ විදිහට අපි කියනවා. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශයේ ශේෂය අතර වෙනස සඳහා බලපාන හේතු අතුරින් සමහර හේතු බැංකු ගිණුමේ දක්වන වැරදි හෝ අත්හැරීම්. බැංකු ගිණුමේ වැරදි වෙන්නත් පුළුවන්. කවුරු හරි කලබලයට හර කරන්න ඕන එකක් බැර කරොත් එහෙම මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම දෙගුණකින් වෙනස් වෙනවා. ඒ කියන්නේ හර කරන්න ඕන එකක් හර පැත්තේ නැති නිසා ඒක බැර කරා නම් 10000ක් අපි කියමු හර කරේ නැහැ. හර කරන්න ඕන එකක් බැර කරා කියලා. 10000ක් හර පැත්තට ආවේ නැති එක සහ 10000ක් බැර පැත්තෙන් දාපු නිසා 20000ක වෙනසක් වෙනවා. හරි? ඒ වගේ වැරදි තියෙන්නත් පුළුවන්. ඒක නිසා මේ ශේෂයන් දෙක වෙනස් වෙන්න පුළුවන්. එහෙම නේද? තවත් සමහර දේවල් අත්හැරීම්. අර ණය ගැති ප්‍රේෂණයේ තාම අත්හැරිලා නෙදින්නේ බැංකු ව්‍යාපාරයේ ඇතුළේ බැංකු ගිණුමේ බැංකු ගාස්තු අත්හැරිලා. අන්න ඒ වගේ වැරදි තියෙනවා නම් වැරද්ද හදන්නත් ඕන. අත්හැරීම් තියෙනවා නම් ඒවා එකතු කරගන්නත් ඕන. ඒක තමයි මෙතනින් කියන්නේ. අපි කියපු දේවල්. එමනම්
ඉහත දැක්වූ උදාහරණයට අනුව පහත සඳහන් හේතු වලට අදාළ අගය බැංකු ගිණුමේ ගැලපිය යුතුය. අන්න අර අපි දැක්ක දේවල් වල ණය ගැති ප්‍රේෂණ 14000 කීයද තිබ්බේ? හොඳට බලා ගන්න දරුවනේ. ණය ගැතියෙක් මුදල් ලෙවනවා කීයක්ද? රුපියල් 11000ක්. එහෙම නේද? 11000ක්. ඒතකොට ණය ගැති ප්‍රේෂණ 11000යි. ඒක තාම අපි බැංකු ගිණුමට අපි එකතු කරගෙන නැහැ. ස්ථාවර නියෝගයකුත් තිබ්බා රුපියල් 18000ක්. බැංකු ණයක් ගෙවලා තිබ්බා. 18000 හරිද? මේ තියෙන්නේ 18000ක්. ඒ විතරක්ද? බැංකු ගාස්තු 3000ක්. අය කරග ඇති ගාස්තු රුපියල් 3000යි. මෙන්න අපි හේතු ටික අනාවරණය කරගන්නවා. මෙන්න මේ තියෙන ගණදෙනු තුනම තාම මුදල් පොතේ එහෙම නැත්නම් බැංකු ගිණුමේ ව්‍යාපාරය ඇතුලේ තාම අන්තර්ගත වෙලා නැහැ. බැංකුව පැත්තෙන් හරි බැංකු ගිණුමේ නැහැ. එවනම් මොකද කරන්නේ? මතක තියාගන්න. ඍජු ප්‍රේෂණයක් කියලා කියන්නේ මොකද්ද? අපිට ලැබෙන දෙයක්. මුදල් ලැබීමක්. ලැබීමක් කියලා කියන්නේ මුදල් ලැබෙනවා කියලා කියන්නේ බැංකු ශේෂය ඉහළ යන්න ඕන. එවනම් ඉහළ යන්න නම් හර කරන්න ඕන. හර බැර පටලව ගත්තොත් ලොකු විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම නේද? ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන මුදල් ශේෂය වැඩි වෙන්න හේතු වෙන නිසා ඒවා හර කරන්න ඕන කොහෙද? බැංකු ගිණුමේ හර කරන්න ඕන. හරි? ඊළඟට ස්ථාවර නියෝග මත කරපු දේවල් මොකද වෙන්නේ? ගෙවීම් කියලා කියන්නේ බැර වෙනවා. බැංකු ගිණුම බැර වෙනවා. එhmenan ශේෂය අඩු වෙන්න බලපාන දෙයක්. හරි නේද? බැංකු ගාස්තුත් එහෙමයි. ඒ නිසා මුදල් එහෙම නැත්නම් බැංකු ගිණුම සංශෝධනය කරනකොට හර බැර අපි දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශයේ තියෙන විරුද්ධ පැත්ත තමයි අපි මේකේ කරන්න ඕන. බැංකු ප්‍රකාශයේ තියෙන්නේ හර සටහනක් විදිහට නම් ඒ කියන්නේ ගෙවීමක් විදිහට නම් අපි මොකද කරන්න ඕන ඒක? ඒක අපි මේකේ බැර කරන්න ඕන. හරි නේද? එහෙමනම් අපි දැන් බලමු සංශෝධිත බැංකු ගිණුම කොහොමද අපි සකස් කරන්නේ කියලා. මෙන්න මේ නිදර්ශනයේ අපි ඉස්සලම කරන්නේ සංශෝධිත බැංකු ගිණුම කියලා අපි මෙන්න මේ විදිහට අපි ඒක ලියනවා. ලියලා අපි ඒක පටන් ගන්නෙ කොතනින්ද? බැංකු ගිණුමේ අපි සංශෝධිත ශේෂයනේ අපි දැන් හදන්නේ. සංශෝධිත ශේෂය හදන්න ඉස්සෙල්ලා අපි බලනවා දැනට තියෙන ශේෂය මොකක්ද කියලා. ඒක අපි යමු බැංකු ගිණුමට. මේ තියෙන බැංකු ප්‍රකාශය, මේ තියෙන්නේ බැංකු ගිණුම. එහෙමනම් 7 වෙනි මාසයේ 31 වෙනිදා ශේෂය රුපියල් 31000යි. නමුත් අපි දන්නවා මේ 31000 ශේෂය නිවැරදි නැහැ. මොකද ණය ගැති ප්‍රේෂණ තාම මේකට එකතු වෙලා නැහැ. ඒ වගේම ස්ථාවර නියෝග මත ගෙවුව රුපියල් 18000ක් බැර වෙලා නැහැ. බැංකු ගාස්තු බැර වෙලා නැහැ. එහෙමනම් මේ ශේෂය අපි දැන් සංශෝධනය කරන්න ඕන. සංශෝධනය කරන්න ඕන කියලා කියන්නේ ඒ අත්හැරිච්ච ගණදෙනු ටික අපි මේකට දාගන්න ඕන. ඒක නිසා අපි හදමු සංශෝධිත බැංකු ගිණුම 7.31 ශේෂයෙන් තමයි අපි එහෙමනම් පටන් ගන්නෙ. 7.31 ශේෂයෙන්. එහෙමනම් 7.31 මෙතන 7.1 කියලා තියෙන්නේ පෙළ පොතේ. ඒක නිවැරදි විය යුතුයි. 7.31 කියලා. 7.31 දින ශේෂය රුපියල් 31000යි. ඒක තියෙන තැන මම ඕගලන්ට පෙන්නවුවා. එහෙමනම් දැන් අපි අර අත්හැරීම් ටික යාවත්කාලීන කරමු. මතක නේද? අපි හොයාගත්ත දේවල්. මේ ණය ගැති ප්‍රේෂණ 11000ක් තියෙනවා. බැංකුවේ ඒක නිවැරදිව සඳහන් වෙලා තියෙනවා. මොකද කෙලින්ම කස්ටමර් බැංකුවට ගෙවලා තියෙන්නේ. මෙන්න අපි එහෙමනම් ණය ගැතියෙක් මුදල් එව්වා කියලා කියන්නේ මුදල් ශේෂයේ ඉහළ යාමට හේතුවක්. ඒක නිසා අපි ඒක 7 වෙනි මාසයේ 18 වෙනිදා තමයි ඒක අපි හොයාගන්නේ බැංකු ස්ටේට්මන්ට් එක දිහා බලලා. බැංකු ස්ටේට්මන්ට් එකෙන් තමයි අපිට මේක හොයාගන්න පුළුවන් වෙන්නේ. මෙන්න බැංකු ස්ටේට්මන්ට් එක ණය ගැති ප්‍රේෂණ 11000 7.18 කියන දාතම යටතේ තමයි ඒ ගණන් සිද්ධ වෙන්නේ. ගාන 11000යි. ඒක තමයි තාම මුදල් පොතට ඇවිල්ලා නැත්තේ. එහෙමනම් අපි ඒ 11000 ණය ගැති ප්‍රේෂණ විදිහට මේ විදිහට අපි
බැංකු ගිණුම හර කරනවා. ඒ හේතුව නිසා මේ ශේෂය ඉහළ යාමට බලපානවා. ඒ විතරක් නෙමෙයි මේකේ අනිත් ද්විත්ව සටහන යනවා. ඒ ණය ගැතියාගේ ගිණුම බැර කිරීමත් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. මොකද අපි ද්විත්ව සටහන් විදිහට තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපි ණය ගැති ගිණුම අපි පෙන්වන්නේ නැහැ. නමුත් දරු දැරියන් අවබෝධ කරගන්න ඕනේ මේකේ ද්විත්ව සටහනක් තියෙනවා කියලා. ඊළඟට අපි දැක්ක බැංකු ණය රුපියල් 18000ක් 7.25 වෙනි දින අපි මේක දැනගන්නේ බැංක් ස්ටේට්මන්ට් එක දිහා බලලා. බැංකු ණය ගෙව්වා කියලා රුපියල් කීයක්ද? මේ තියෙන්නේ 18000ක්. 7.25 බැංකු ණය ඒ ගමම මතක තියාගන්න 7.31 බැංකු ගාස්තු. ගණන් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. මේ මුදල් පොතේ නෑ. මුදල් පොත කියන්නේ ලෙජරේ බැංකු ගිණුමේ මේ දෙක තාම නැති නිසානේ අපි මෙතන මේ හඳුනාගත්තේ මේ දෙක නෑ කියලා. නේද? එහෙමනම් මේ දෙකම මොනවද? මේ දෙකම ශේෂය වැඩි වෙන්න බලපාන ගනුදෙනු දෙකක්ද අඩු වෙන්න බලපාන දෙකක්ද? ස්ථාර නියෝග මත මේ බැංකු ණය කපා ගන්නවා. බැංකුවෙන්ම ණයක් කරන් තිනවා අපේ ගිණුම ජංගම ගිණුම අපේ ඒකෙන් සල්ලි බැර කරගන්න. ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුලේ නම් අපි බැර කරනවානේ බැංකු ණය ගෙවනකොටනේ. ණය ගිණුම හර කරලා බැංකු ගිණුම බැර කරනවා. ඇයි? මුදල් අඩු වෙන්න හේතුවක් නිසා. බැංක් ස්ටේට්මන්ට් එකෙන් නම් මේක පෙන්වන්නේ කොහෙද? බැංක් ස්ටේට්මන්ට් එකේ හර පැත්තේ පෙන්වන්නේ. බැංක් ස්ටේට්මන්ට් එකේ හර පැත්තේ පෙන්වන්නේ ඒ බැංකුවේ තියෙන මුදල් ඒගොල්ලන්ගේ වගකීම අඩු වෙනකොට. බැර පැත්තේ පෙන්වන්නේ වගකීම වැඩි වෙනකොට. නේද? ණයට කපා ගන්න නිසා. එහෙමනම් මේ දෙකම එහෙනම් බැංකු ගිණුමේ කොහෙන්ද දෙන්න ඕන? බැර පැත්තේ. නම් අපි මේ දෙක බැර පැත්තේ සටහන් කරගමු. මෙන්න 7.25 7.31 18,000යි 3,000යි. හරි. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන එක කාරණයක් තමයි මෙන්න මේ ගණදෙනු තුන පමණයි බැංකු ගිණුමේ සංශෝධනය කරන්න බලපාන්නේ. එතකොට මේ තුනම නෙමෙයි මේ ශේෂ දෙක අතර වෙනස් වෙන්න හේතු වෙච්ච දේවල්. මීට වෙනස් කාරණා තව තිබ්බා. තුනකට වඩා තිබ්බා. හරි? තව දෙකක් මං හිතන්නේ තිබ්බා. හොඳට මතක තියාගන්න. බලන්න මේ අපි බලමු ගිහිල්ලා මේකේ. හරි? දැන් මේක ගත්ත 11000යි 18000යි 3000යි හරි. හරි? ඒ තුනම අපි මොකද කරේ? සංශෝධිත බැංකු ගිණුමට අපි අරන් ගියා. මොකද බැංකු ප්‍රකාශයේ තමයි මේ ගනුදෙනු තාම පෙන්වන්නේ. බැංකු ගිණුමට අන්තර්ගත නැති නිසා අපි පෙන්නුවා. නමුත් මේ දෙක අතර වෙනසට තියෙන එකම හේතුව මේ ගනුදෙනු තුන පමණක්ද? මේ පැත්ත පොඩ්ඩක් පරීක්ෂා කරමු. මේ තියෙන්නේ. තව ගනුදෙනු දෙකක් තියෙනවා මේ. 16000යි 14000යි. අපි මේ දෙකත් සංශෝධිත බැංකු ගිණුමට දාගන්නවද? නෑ. ඇයි ඒ? ඇයි බැංකු ගිණුම සංශෝධනය කරන්නේ? මේ බැංකු ගිණුම ඇතුලේ මේ දෙක තියෙනවා. මේ ගණදෙනු ටික වැරදි ගණදෙනු නෙමෙයි. නිවැරදි ගණදෙනු. මේ බලන්න. චෙක් පතක් අපි තැම්පත් කරලා තියෙනවා. ඇයි මේ බැංකු ගිණුමට හර කරන්නේ අපිට මේ කවුරු දීප එක මේ ගණදෙනු? ණය කවුරු දීප එකක්ද? ණය ගැති. ණය ගැති ලැබීමක්. ඒ වගේ. එහෙම නේද? ඇයි ඒ? ණය ගැතියෙක් අපිට සල්ලි දුන්න හන්දනේ අපි බැංකු ගිණුමේ ශේෂය අපි වැඩි කරන්නේ. හැබැයි මොකද්ද අපිට දීලා තියෙන්නේ? මුදලින් නෙමෙයි දීලා තියෙන්නේ, චෙක් පතකින් දීලා තියෙන්නේ. මේ චෙක් පත හම්බුනයින් පස්සේ අපි මොකද කරන්නේ? මේක ගිහිල්ලා මම ඔයගොල්ලන්ට කිව්වා. අර බැංකුවට ගිහිල්ලා ඒකේ තියෙන ස්ලිප් එකක් පුරවලා මේක දානවා පෙට්ටියක් ඇතුළට. ඊට පස්සේ බැංකුව මොකද කරන්නේ? මේ චෙක් පත නිෂ්කාසන ක්‍රියාවලිය සඳහා යොමු කරනවා. මේ සල්ලි ටික තියෙන්නේ සමහරලාට වෙන බැංකුවක වෙන්න පුළුවන්. ඒතකොට මේ චෙක් පත ලැබෙන දිනේ නෙමේ සමහරලාට අපි බැංකු ගත කරන්නේ. කාල ප්‍රමාදයක් තියෙනවා. ඒක නිසා මේක තාම බැංකුවේ බැංකු ගිණුමට එකතු වෙලා නැහැ. මේ වෙනස අපි හොයාගත්තේ ඒකයි. මේක දැන් බැංකු ගිණුමේ තිබ්බට බැංකු ප්‍රකාශයේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න
සෑම ගනුදෙනුවක්ම අපි මේ තියෙන අඩුපාඩුවක්ම මේ බැංකු ගිණුම සංශෝධනය කරන්න අපි බලපාන කාරණා නෙවෙයි. මොකද මේ දෙක සංශෝධනය කරන්න ඕනේ නැහැ. ඕනනම් මේක රිවර්ස් කරන්නත් පුළුවන් අපිට. රිවර්ස් කරනවා කියලා කියන්නේ මේක අයින් කරලා දාන්න පුළුවන් බැංකුවේ නෑ කියලා. එහෙම කරන්නේ නැහැ. අයියේ. තව දවසක් දෙකක් තුනක් විතර යනකොට මොකද වෙන්නේ? බැංක් ස්ටේට්මන්ට් එකට මේක එනවා. අර නිෂ්කාසනය වෙලා උපලබ්ධි වෙනවා කියලා කියන්නේ. අන්න වචනේ. රියලයිස් වෙනවා ඉංග්‍රීසියෙන්. උපලබ්ධි වෙනවා කියලා කියන්නේ අර සල්ලි ටික අර බැංකුවෙන් අයින් වෙලා මගේ බැංකුවට එකතු වෙනවා. උපලබ්ධි වෙනවා කියලා කියන්නේ මේකට වචනේ මතක තියාගන්න. ඒක නිසා මේක අපි මුදල් පොතෙන් ඉවත් කරන්නේ නැහැ කවදාවත්. මොනවද? තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් අපි අයින් කරන්නේ නැහැ. අයින් කරන්න සිද්ධ වෙන්නේ ඒක රිටර්න් වුණොත් විතරයි. චෙක්පතේ දෝෂයක් නිසා හරි මොනවා හරි වෙලා account එකේ සල්ලි නැති හන්දා හරි බැංකුව ප්‍රතික්ෂේප කරනවා නම් මේ මුදල එවන්න අපේ බැංකුවට අන්න ඒ අවස්ථාවේදී විතරයි මේක අපි මුදල් පොතෙන් අයින් කරන්නේ. ඒ තාක් අපි මේ ශේෂය හරි කියලා ගන්නවා. නමුත් తాවකාලිකව මේ සල්ලි ටික තාම බැංකුවට ගිහිල්ලා නැති නිසා වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි එහෙම්මම තියෙන්න ඉඩ හරිනවා. අපි මොනවත් කරන්නේ නැහැ. ඒක ගන්න තැන මම පෙන්වන්නම් අවසාන පියවරේදී. ඒ ආකාරයෙන්ම මෙන්න මේක දිහා බලන්න. මොකද්ද? මෙතනත් වරදක් තියෙනවා. මොකද්ද? වරදක් නෙමෙයි. ක්‍රොස් එකක් දාලා තියෙනවා. මේ ණය හිමියන්ට ගෙවලා ව්‍යාපාරය. ණය හිමියෙකුට රුපියල් 16000ක් ගෙවලා ගෙව්ව නිසා අපි මුදල් පොතේ බැංකු ගිණුමේ ශේෂය පහලට දානවා. එහෙම දාන්නේ කොහොමද? ගිණුම බැර කිරීම මගින්. ඇයි? වත්කම් ගිණුමක ශේෂය අඩු කරන්න නම් අපි බැර කරන්න ඕන කියන ගිණුම් කරන රීතියත් එක්ක තමයි අපි මේක බැර කිරීම සිද්ධ කරන්නේ. නමුත් බැංකු ප්‍රකාශය ගත්තොත් එහෙම මේක තාම හර වෙලා නැහැ. ඒක අපි හොයාගත්තේ අර ඒකෙන් තමයි. ඒ ගනුදෙනුව මේක නැති නිසානේ අපි එතනට කතිරයක් දැම්මේ, ක්‍රොස් එකක් දැම්මේ. නමුත් ඒ ගෙවූ චෙක් පතක් තාම බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. ඒ එක්කෝ ඒ ණය හිමියා තාම එයාගේ account එකට මේ චෙක් එක දාලා නැතුව ඇති. එහෙමත් නැත්නම් මේක බැංකුවේ අර ගිහිල්ලා බැංකුවේ බොක්ස් එකට දානවා. එයාගේ ගිණුම් අංකය දාලා මේකේ අයිතිවාසිකම එයා ඉල්ලනවා. බැංකුවෙන් මේක කරුණා කරලා මේක ක්ලියර් කරලා මගේ account එකට මේ සල්ලි ටික දාන්න කියලා. නමුත් මේක තාම තියෙන්නේ නිෂ්කාසන ක්‍රියාවලිය ඇතුළත. මම ඕගලන්ට කිව්වා සමහර දේවල් නිෂ්කාසනය වෙන්න දවසක් දෙකක් කාල ප්‍රමාදයක් තියෙනවා කියලා. එහෙමනම් මේ දෙකම කාල ප්‍රමාදයට හේතු වෙන ගනුදෙනු දෙකක්. ඒක නිසා නුදුරු දිනයක මේ දෙක සමාන වෙනවා, ඉබේම සමාන වෙනවා. ඒ කියන්නේ මේක ඉදිරිපත් කළ වහාම මේ දෙක නුදුරේම බැංකු ගිණුමට නිවැරදි වෙයි තව දවසක් දෙකක් යනකොට. හරි නේද? එහෙමනම් මම ඔයගලන්ට කිව්වේ බැංකු ගිණුම සංසන්දනය කිරීමේදී අර වෙනසේදී වෙනස් විදිහට හඳුනාගත්ත සෑම දෙයක්ම අපි එතනට ගන්නෙ නෑ කියන කාරණය පැහැදිලි කිරීමට පමණයි. හරි. අපි දැන් බැංකු ගිණුම සංශෝධනය කරලා බලමු. කීයක්ද සංශෝධනය වෙන්නේ කියලා. දැන් අපි මේ බැංකු ගිණුම අපි පියවනවා. හරි. පියවන්නේ මෙන්න මේ විදිහට 42000යි එකතු දැම්මා. ඒතර හර පැත්තේ ශේෂය වැඩි. මොකද මේ පැත්තේ තියෙන 21000ක් නිසා මේක දාන්න ඉස්සෙල්ලා. ඒක නිසා අපි 42000 මේ පැත්තට ගෙනාවා. ඊට පස්සේ බැලුවා ශේෂය කීයක්ද කියලා. එහෙමනම් මෙන්න බලන්න. මේ දිනේ කවද්ද මේක? 8.1. 8.1ම තමයි. 7.31 වැරදි ශේෂය ගත්තා. ඊට පස්සේ අත්හැරිච්ච ගනුදෙනු ටික අපි මේකට එකතු කරගත්තා. ඊට පස්සේ 7.31 ඉස්සරහට ගෙන යන ශේෂය රුපියල් 21000යි. 8 වෙනි මාසයේ පළවෙනිදා හැමනම් සංශෝධිත බැංකු ශේෂය 21000යි. අර අපි නොදන්නා ගනුදෙනු අත්හැරිච්ච ගනුදෙනු ටික දැන් අපි යාවත්කාලීන කරලා නිවැරදි විදිහට. හරි.
තව දුරටත් මේක මේ ශේෂයේ සංසන්දනය වෙන්නේ නැහැ. ඇයි? බැංකු ගිණුමේ ශේෂය කීයක්ද තියෙන්නේ? එතන 21000ක් තිබ්බට බැංකු ප්‍රකාශයේ තියෙන්නේ 23000ක්. රුපියල් 2000ක වෙනසක් තියෙනවා. තාම අපිට කියන්න බෑ බැංකු සැසඳුම සකස් කළා කියලා. රුපියල් 2000ක වෙනසක්. ඒක එක ගණදෙනුවක්ද ගණදෙනු කීපයක්ද කියන එක අපිට නිගමනය කරන්න බෑ. අන්න ඒ කාරණේ තමයි අපි මනසට දාගන්න ඕන. කවදාවත් ඔය වෙනස හොයලා වෙනසට අදාළ ගණදෙනුවක් නම් ඕගොල්ලෝ හොයන්න යන්න එපා. ඕගොල්ලෝ කරන්න ඕන අර වෙනස්කම් එකින් එක හොයාගෙන ඒ හොයාගත්ත වෙනස්කම් ටික එකින් එක අමුණන්න ඕන නිවැරදි තැනට. සමහර දේවල් සංශෝධිත බැංකු ගිණුම සකස් කිරීම සඳහා සමහර වෙනස්කම් අපි යොදා ගන්නවා. අනෙකුත් වෙනස්කම් ටික අපි తాවකාලිකව ඉතිරි කරගන්නේ ඇයි? අවසාන පියවරට යෑම සඳහා. එමනම් හතරවන පියවර මොකද්ද? මෙන්න සංශෝධිත බැංකු ගිණුමත් අපි දැන් සකස් කළා. අපි බලමු මොනවද අපි කරපු දේවල් කියලා. වෙනසට හේතු හොයාගත්තා. හේතු වර්ග 5ක් අතුරෙන් විවිධ දේවල් අපි හොයාගත්තා. විවිධ කරුණු. හරි? සංශෝධිත ගිණුමත් අපි සකස් කරා. ඒ විතරක් නෙමෙයි. ශේෂයන් මුලින්ම සමාන කරලා තමයි වෙනස දැක්ක නිසා තමයි අපි මෙතනින් තමයි පටන් ගත්තේ. දැන් පියවරයන් 3ක් අපි සම්පූර්ණ කරලා ඉන්නේ. අපි තාම සම්පූර්ණ කරලා නැත්තේ බැංකු සැසඳුම් ප්‍රකාශය. අපි දැක්කා තාමත් රුපියල් 2000ක වෙනසක් තියෙනවා කියලා. එහෙම නේද? ඇයි මේ දැන් මේක අපි අමතක කරනවා. මේ සංශෝධනය කරන්න ඉස්සෙල්ලා ශේෂය හරි 31000 අපි ආයි සංශෝධනය කරා. නමුත් බැංකු ප්‍රකාශයේ අනුව තියෙන 23000ක ශේෂයක්. නමුත් අපේ සංශෝධිත ගිණුමේ ශේෂය කීයක්ද? රුපියල් 21000ක්. තාම වැඩේ අවසන් නැහැ. එමනම් හතරවෙනි පියවරට යමු. මොකද්ද කරන්න කියලා. සංශෝධිත බැංකු ශේෂය යොදා ගනිමින් බැංකු සැසඳුම් ප්‍රකාශයේ පිළියෙල කරන ආකාරය. සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය පිළියෙල කිරීමෙන් පසු එම ශේෂය තවදුරටත් බැංකු ප්‍රකාශයේ සමග නොගැලපෙන්නේ නම් මම උගුරට එක පෙන්නුවා 19000යි 21000යි. තවදුරටත් නොගැලපේ. සමාවෙන්න. තවදුරටත් නොගැලපේ. ඇයි? මේකේ තියෙන්නේ එකක තියෙනවා බැංකු ප්‍රකාශය අනුව කීයද ශේෂය? 18000යි. 21000යිද? අපි බලමු. මේ තියෙන්නේ 21000 තියෙන්නේ සංශෝධිත ගිණුමේ. එහෙමනම් අතන තිබ්බේ 23000යි. එහෙම නේද? බැංකු ප්‍රකාශයත් එක්ක බැංකු ප්‍රකාශය අනුව කීයද? 23000යි. ඊට පස්සේ සංශෝධිත බැංකු ගිණුම ශේෂය කීයද තිබ්බේ? 21000යි. හරිද? 21000යි. එහෙමනම් මේ දෙක තව දුරටත් ගැලපෙන්නේ නැහැ. ඇයි? මෙතන 21000යි මෙතන 23000යි. මේ දෙක ගැලපෙන්නේ නැහැ. සමාන නැහැ. අසමානයි. එහෙමනම් මොකද්ද කරන්නේ? ශේෂයන්ගේ වෙනසට පහත සඳහන් හේතු ප්‍රධාන වශයෙන් අදාළ වේ.
දැන් අපි හේතු වර්ග පහක් දන්නවා. බැංකු ප්‍රකාශයේ ශේෂයයි බැංකු ගිණුමේ ශේෂයයි වෙනස් වෙන්න. ඒ පහ හොඳට මතක තියාගන්න ඕන. මොනවද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්, තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්, තුන්වෙනි කාරණේ තමයි ඍජු ප්‍රේෂණ, හතරවෙනි එක බැංකු ගාස්තු, පස්වෙනි එක ස්ථාවර නියෝග. නමුත් මේකෙන් කෑලි තුනක් අපි දැන් ඒක අදාළ වෙන්නේ සංශෝධිත බැංකු ගිණුම සකස් කරන්න. මොනවද ඒ? අන්න ඒ වගේ වෙනස්කම් තිබ්බොත් සංශෝධිත බැංකු ගිණුමට යන්නේ මොනවද ඒ? අර ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග සහ බැංකු ගාස්තු වගේ දේවල්. ඒවා අනිවාර්යයෙන්ම බැංකු ගිණුම සංශෝධනය කරන්න හේතු වෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ මොනවද? තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. දෙවෙනි එක තමයි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. අන්න බලන්න. අන්තිම පියවරට අපිට ඉතුරු වෙන්නේ කාරණා දෙකයි වෙනස්කම් අතුරින් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් සහ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් කියන කාරණා දෙක විතරයි. ඔන්න ඔය කාරණා දෙක නිසා තමයි මෙන්න මෙතන මේ වෙනසක් ඇති වෙලා තියෙන්නේ. ඇයි ඒ? අපි බැංකු ගිණුම සංසන්දනය කරත් අවාසනාවකට මේ ශේෂයන් දෙක තුරණය වෙන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ දෙකට අදාළ වෙනස්කම් දෙකක් තියෙන්න ඕන. අපි දැක්කා එක තියෙනවා කියලා. එහෙමනම් කුමක්ද අපි ඊළඟට කරන්නේ? එබැවින් මෙම හේතු දෙක බැංකු ගිණුමෙහි නොගැලපෙන්නේ නම් එය බැංකු ගිණුමේ ගනුදෙනු වාර්තා කිරීමට අදාළ එක්ක වැරදි එහෙම නැත්නම් අත්හැරීම් නොවන බැවිනි. ඇයි ඒ? වැරදි සහ අත්හැරීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි බැංකු ගිණුම නිවැරදි කරන්න ඕන හතරවන පියවරට එන්න ඉස්සල්ලා. ඇයි ඒ? බැංකුවේ සියලුම ගනුදෙනු නිවැරදිව සඳහන් වෙලා තියෙනවා. බැංකු ගිණුමේ අත්හැරීම් තියෙනවා, වැරදීම් තියෙනවා. ඒක නිසා ඔය දෙකම නිවැරදි කරන්න ඕන අවසාන පියවරට යන්න ඉස්සෙල්ලා. අත්හැරීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ ඒ ටික. ඒක ගෙවීමක් වෙන්න පුළුවන්, ලැබීමක් වෙන්න පුළුවන්. වැරද්දක් තියෙනවා නම් වැරද්ද හදන්න ඕන. මොනවද වැරදි? මං අර කිව්වේ රුපියල් 10000ක් වෙනුවට දානවා ලක්ෂයක් කියලා දානවා. මිනිස්සු අතින් වෙන වැරදි. එහෙම නැත්නම් 10000ක එකක් 15000ක් විදියට දානවා. හර කරන්න ඕන එකක් බැර කරනවා. නොදැනීම නිසා, කලබලේ නිසා. ඒ වගේ වැරදි කොතනින් හරි හම්බෙයි. හොයාගන්න පුළුවන් වෙයි. එක්කෝ සමහර වැරදි හොයාගන්නේ බැංක් ස්ටේට්මන්ට් එක දැක්කයින් පස්සේ. කන්ද ගිණුම් කරන්නේට අපිට වැරදි තියාගෙන ගිණුම් හදන්න බෑ. කොතනින් හරි හරියනවා. ඒක අහු වෙනවම තමයි. ඒකට තමයි ලූකා පැසියෝ ලිපියතුමා මේ විත්ත සටහන් න්‍යාය අනුව අපිට accounts හදන හැටි කියලා දීලා තියෙන්නේ. ඒ වගේ මේ බැංකු සැසඳුම් වගේ ඒ වගේ පාලන ක්‍රියාදාමයන් නිසාද යම් වැරදි අපිට අපේ අවධානයට හසු කරගන්න පුළුවන්. ඒ මත අපිට අපේ ගිණුම් කරන පද්ධතිය නිවැරදි කරන්න පුළුවන්, සංශෝධනය කරන්න පුළුවන්. මෙහිදී ඉතිරි වන හේතු ඇතුළත් කර බැංකු ගිණුම සංශෝධිත ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂය සමග සැසඳීමට ප්‍රකාශයක් පිළියෙල කළ යුතුය. මෙතනින් එහාට යන්න අපි මොකද්ද කරන්නේ? ආකෘතියක් අපි පිළියෙල කරනවා. ප්‍රකාශයක් කියලා කියන්නේ ස්ටේට්මන්ට් එකක්. ප්‍රකාශයක් කියලා කියන්නේ ස්ටේට්මන්ට් එකක්. ඒ ස්ටේට්මන්ට් එකට කියන නම මොකද්ද? බැංකු සැසඳුම් ප්‍රකාශය. මොකද්ද කියන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශය. මෙහෙම. අපේ මාතෘකාවත් මේක. මේක කොහොමද කරන්නේ? සමාන දිනයකදී මාසේ අන්තිමට මේ දිනයකදී දිනය හරි. අපි පටන් ගන්නෙ කොහොමද? බැංකු ගිණුම
අනුව ශේෂය මෙහෙම දානවා. ඊට පස්සේ අපේ තියෙන්න පුළුවන් මොන හරි ඇඩ්ජස්ට්මන්ට්ස් අර අපි කිව්ව දෙකක් අපි කිව්වේ කාරණා දෙකක් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් එහෙම නේද මේකට එකතු කරනවා මොනවද එකතු කළා මොනවද නිකුත් කළ ඉදිරිපත් නොවූ චෙක්පත් චෙක්කොල චෙක්පත් නම් මේක අපි මෙතනට එකතු කරනවා මේ වගේ තියෙන ඒවා ඊට පස්සේ අපි ඒකේ ශේෂයක් ගන්නවා මෙතනට එකතු කළා නම් ඊළඟ එක මොකද්ද ඊළඟ එක එහෙමනම් ඒකේ විරුද්ධ එක අඩු කළා මොකද්ද අඩු කළා කියලා කියන්නේ තැන්පත් කළ ද උපලබ්ධි නොවූ චෙක් උපලබ්ධි කියලා කියන්නේ මුදල් බවට හැරවිච්ච නැති ඒවා නිෂ්කාසන ක්‍රියාදාමයේ තුල තියෙන චෙක්පත් ඒක මොකද්ද කරන්නේ ඒක අඩු කරනවා ඊට පස්සේ එන්නේ මොකද්ද ලැබෙන පිළිතුර තමයි බැංකු ප්‍රකාශය අනුව ශේෂය මෙන්න මෙතනට එනවා. මෙන්න මෙතනින් එක්සර්සයිස් එක ඉවරයි. හරි? මේ තියෙන බැංකු සැසඳුම් ප්‍රකාශය හරි? පටන් ගන්නෙ කොතනින්ද? බැංකු ගිණුමට අනුව ශේෂය කියලා අපි ගන්නෙ සංශෝධිත ශේෂය. සංශෝධිත ශේෂයෙන් පටන් අරගෙන අර අපි හඳුනා නොගත්ත අවසාන වෙනස්කම් දෙක අපි මේකට එකතු කරොත් අන්තිමට අපිට ලැබෙනවා ශේෂයක්. මේක අනිවාර්යයෙන්ම සමාන වෙනවා කුමකටද? බැංක් ස්ටේට්මන්ට් එකත් එක්ක තියෙන ශේෂයට. අන්න බලන්න. දැන් බලන්න මේක මේ අපි කොලයක් අරගෙන කරන එක්සර්සයිස් එකක්. මේක කොලයක් අරගෙන අපි හදන එකක්. ඒක හන්දා මේ අපි හදන්නේ අර මූලාශ්‍ර ලියවිලි දෙකෙන් ගන්න තොරතුරු මත මොනවාද මේ දෙක? ලෙජර් ගිණුමයි බැංක් ස්ටේට්මන්ට් එකයි. එහෙම නේද? ඒ දෙක සසඳනවා කියලා කියන්නේ මේකේ තියෙන වෙනස් ශේෂයක් මේකේ තියෙන්නේ තවත් ශේෂයක්. නමුත් විද්‍යාත්මකව මේ ශේෂයෙන් මේ ශේෂය ලබා ගන්න විදිහ තමයි අපි මේ සසඳීම කියලා කියන්නේ. ඒක ඇතුලේ මේ කියන කාරණා දෙකට වඩා වෙනත් කිසිම කාරණයක් නැහැ. වැරදීම් නැහැ. මත්හැරීම් නැහැ. මගහැරීම් නැහැ. මෙන්න මේ දෙක ඇඩ්ජස්ට් වුණා නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙන ශේෂය අපිට ලබා ගන්න පුළුවන් ඒ ශේෂය නිවැරදි කියලා. ඕකට තමයි අපි කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය කියලා. හොඳයි. අපි උදාහරණයක් එක්කනේ බලන්නේ නේද? උදාහරණයක් එක්ක බලන නිසා අපි ඒක අර අභ්‍යාසයත් එක්කම කරමු. දැන් ඔය අපි කියපු කාරණේ මෙන්න රතු පෑනෙන් කියලා තියෙනවා. අපි බලමු අවධානය යොමු කරලා. නිකුත් කළ නමුත් එම කාල සීමාව තුළ බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් පැවතීම නිසා බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂයට වඩා බැංකු ගිණුමේ ශේෂය අඩුයි. එබැවින්
බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් බැංකු සැසඳුම් ප්‍රකාශයේ බැංකු ගිණුමේ සංශෝධිත ශේෂයට එකතු කිරීමක් වශයෙන් දැක්විය යුතුයි. හරි. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් කියලා කියන්නේ දරුවනේ මොකද්ද? අර ගෙවීම්නේ. මොනවාද? අපි විවිධ පාර්ශ්වයන්ට චෙක්පත් වලින් කරපු ගෙවීම් නේද? එතකොට ඒ ගෙවීම තාම බැංකුවෙන් අඩු වෙලා නැහැ බැංකුවට ඒ චෙක්පත ගිහිල්ලා නැති නිසා. හරි? නමුත් අපි මේ ගෙවීම කරන මොහොතේම අපි කරන වැඩේ తాවකාලිකව බැංකු ගිණුමෙන් මේක ඉවත් කරලා දානවා. తాවකාලික නෙවෙයි ස්ථිරවම ඉවත් කරලා දානවා. ඒක නිසා බැංකු ගිණුමේ ශේෂය අඩුයි තාම බැංකුවේ ශේෂය වැඩි. අර මං මුලින්ම කිව්ව දේ ලක්ෂයයි 50000යි. 50000ක චෙක්පතක් නිකුත් කරා මගේ බැංකු ගිණුමේ තිබ්බ රුපියල් ලක්ෂයයි. මම ඒක වහාම 50000 අඩු කරනවා. නමුත් බැංකුවේ තියෙනවා ලක්ෂයක ශේෂයක් තාම. ව්‍යාපාරයේ අත්‍තරම තියෙන 50000යි මොකද චෙක්පතක් ලිව්වා හන්ද. නමුත් චෙක්පත තාම බැංකුවට ගියේ නැති නිසා බැංකුවේ පෙන්නනවා ලක්ෂයක් බොරුවට ලක්ෂයක් පෙන්නනවා. ඒක නිසා මේ සැසඳීමේ පරමාර්ථයෙන් නම් අපි කරන්න ඕන බැංකුවේ ශේෂය ලබා ගන්න නම් මතක තියාගන්න මේ 50000යි ලක්ෂයයි. බැංකුවේ තියෙන ලක්ෂයක් අපේ තියෙන්නේ 50000ක්. එහෙමනම් මොකද කරන්නේ? අපේ ශේෂයට බැංකු ශේෂය ලබා ගන්න ඕන නම් ඔය ගණදෙනුව අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන මේ බැංකුවේ ගිණුමේ ශේෂයට. හරි නේද? මේක 50000යි නම් තියෙන ශේෂය මොකද මේ 50000 චෙක්පත ලක්ෂයෙන් දුන්නයින් පස්සේ 50000යි නම් තියෙන්නේ බැංකුවේ ලක්ෂයයි නම් තියෙන්නේ අපි නැවත වතාවක් අර తాවකාලිකව බොරුවට අර ඒ ගෙවීම කරේ නෑ වගේ ඒක එකතු කරලා දානවා බැංකු ගිණුමට. නමුත් මේක මේ කරන්නේ කොලයකනේ කරන්නේ මේ බැංකු සැසඳුම් ප්‍රකාශය කියන එක කියන්නේ වෙනම කොලයක් ඒක. ඒකන්ද ඒකේ කරාට කමන්නේ අපි බැංකු ගිණුම සංශෝධනය කිරීමක් නෙමෙයි කරන්නේ සැසඳීම් ප්‍රකාශය මේක. ඒක නිසා తాවකාලිකව අපි මේක එකතු කරලා දානවා හරියට මේ පේමන්ට් එක කරේ නෑ වගේ. එතකොට තමයි බැංකුවේ ශේෂය ලැබෙන්නේ. ඔන්න ඔය ආකාරයටම බලන්න තැම්පත් කළද චෙක්පතක් අපිට ලැබුණොත් එහෙම අපි ඒක බැංකු ගිණුමට හර කරනවා. ඇයි? වත්කමක වැඩිවීමක් නිසා. නමුත් තාම උපලබ්ධි වෙලා නැහැ කියලා කියන්නේ බැංකුවේ ශේෂය අඩුයි. අපි බොරුවට පෙන්නනවා මේ ණය ගැති ප්‍රේෂණය නිකන් ආවා වගේ. ඒක එවෙලෙම සල්ලි වුණා වගේ තමයි බැංකු ගිණුමට අපි එකතු කරන්නේ. නමුත් බැංක් එකට තාම ඒක රියලයිස් වෙලා නැහැ. එහෙම නැත්නම් උපලබ්ධි වෙලා නැහැ. එහෙමනම් බැංකුවේ තියෙන ශේෂය ලබා ගන්න නම් අපේ මුදල් පොතේ තියෙන ශේෂයට වඩා ආයේ ওই චෙක්පතේ වටිනාකම අඩු කරොත් තමයි අපිට ඒක ලැබෙන්නේ. එහෙමනම් මේ එකතු කරන එක අඩු කරන එක ඕගොල්ලෝ මනසට දාගන්න ඕන තාර්කිකව. නිකම්ම කවුරුත් මේක එකතු කරනවා මේක අඩු කරනවා මෙහෙම පාඩම් ගන්න එපා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කරන්න ඕන. එහෙම කවදාවත් ඉගෙන ගන්න එපා දරුවනේ. ඇයි එහෙම කරන්නේ කියන තර්කයත් එක්ක තමයි ඕගොල්ලෝ ඔලුවට දාගන්න ඕනේ. ඒ අයට මේක ජීවිත කාලෙදී අමතක වෙන්නේ නැහැ. හරි නේද? ඒක නිසා මේ මූල ධර්මයත් එක්ක තමයි තේරුම් ගන්න ඕන. මම ඔයගොල්ලන්ට හොඳින්ම කිව්වා. චෙක්පතක් නිකුත් කරා නම් ලක්ෂය අපි 50000කින් අඩු කරනවා. නමුත් බැංකුවට තාම චෙක්පත ඉදිරිපත් වෙලා නැති නිසා අපි සැසඳීම බලන්නේ අපේ මුදල් පොතේ ශේෂය බැංකුවේ ශේෂය වෙන්න නම් අපි తాවකාලිකව අරක එකතු කරලා දානවා. ඔන්න ඔය ආකාරයටම අපි තැම්පත් කරපු චෙක්පත් මොනවා හරි ණය ගැතියන්ගෙන් ලැබිච්ච ඒවා අපි බැංකු ගිණුමට එකතු කරලා තියෙනවා අපි එකතු කරලා අපි ශේෂය බොරුවට වැඩි කරලා තින්නේ බැංකුවේ තාම ඒක නිෂ්කාශනය වෙලා නැහැ උපලබ්ධි වෙලා නැහැ. එhmenan බැංකුවේ ශේෂය ලබා ගන්න ඕන නම් අපි බැංකු ගිණුමේ ශේෂයෙන් මේක අඩු කරා නම් හරිනේ. ඔන්න ඔය මූල ධර්මයෙන් ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඇයි එකතු කරන්නේ ඇයි අඩු කරන්නේ කියලා. මේක වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන බැංකු ගිණුමේ ශේෂයට මේවා. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් තමයි. හරි? හැබැයි මේ ගිණුමේ ශේෂයත් එක්ක වෙනස් වෙනවා. අයිරාවක් නම් ඕක එහා මෙහා වෙන්න පුළුවන්. නමුත් මේ සාමාන්‍ය ශේෂයක් තියෙනවා. ඒකෙදි අපිට එකතු කරන්න සිද්ධ වෙනවා. හරි නේද? එහෙමනම් අපි දැන් ඊළඟට බලමු මොකද්ද කියන්නේ කියලා. තැම්පත් කළ නමුත් අදාළ කාල සීමාව තුළ නිෂ්කාශනය නොවු චෙක්පත් පැවතීම නිසාද බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි. එබැවින් සංශෝධිත බැංකු ශේෂයෙන් නිෂ්කාශනය නොවු චෙක්පත් වල වටිනාකම අඩු කිරීමක් විදිහට දක්වන්න ඕන. ඉහත හේතු දෙක ඇතුළත් කර බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කර විට ලැබෙන ශේෂය බැංකු ප්‍රකාශයේ සඳහන්
ශේෂය වේ. ඒක තමයි ඕගලන්ට මම මේ ආකෘතියෙන් පෙන්වුවේ. මේකට කියන්නේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය තමයි අපිට මේ ලබා ගන්න මේ ආකාරයෙන්. ඒක තමයි මෙතනින් මේ කියන්නේ. දී ඇති නිදසුන්ට අනුව සංශෝධිත බැංකු ශේෂය යොදා ගැනීමෙන් බැංකු සසඳුම් විස්තරය පිළියෙල කරන ආකාරය පහත පරිදි වේ. මම පෙන්නපු ආකෘතියට ඔය අවසාන ගැලපීම් දෙක කරන ආකාරය අපි දැන් නිරීක්ෂණය කරමු. මෙන්න නදීකාගේ ව්‍යාපාරය 2021 ජූලි මාසයේ සඳහා බැංකු සැසඳුම් විස්තරය. ඔගොල්ලෝ පිළිතුරු ලියනකොට මේ ආකෘතියෙන් තමයි ලියන්න ඕන. එහෙමනම් අර මං දුන්න ආකෘතිය තමයි මේ කෙටි කරලා තියෙන්නේ. කොතනින්ද පටන් ගන්නෙ? සංශෝධිත බැංකු ශේෂයෙන්. සංශෝධිත බැංකු ශේෂය. හරි නේද? ඒක තමයි 21000. දැක්කනේ? 21000යි 23000යි තිබ්බේ 2000ක වෙනසක් තිබ්බ. දෙක සමාන වුන්නේ නැහැ. ඒක නිසා සංශෝධිත බැංකු ශේෂයෙන් පටන් අරගෙන අපි එකතු කරනවා මොනවද? ඉදිරිපත් කළ නොකළ චෙක්පත්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්. චෙක්පත් අංක 114 රුපියල් 16000යි. මතකද? අපි යමු ආපස්සට. චෙක්පත් අංක 116 මේක තියෙන්නේ කොහෙද? මේකේ තමයි තියෙන්නේ. එහෙම නේද? අර තියෙන්නේ. ණය හිමියෙකුට ගෙවලා තියෙනවා රුපියල් 16000ක චෙක්පතක් 114 කියන චෙක්පත. ඒක තාම ටික් වෙලා නැහැ. බැංක් එකට ගිහිල්ලා නැහැ. ඒ වගේම තව එකක් තියෙනවා 14000ක නිකුත් කළ මොකද්ද? චෙක් තැන්පතු. තැන්පත් කරලා උපලබ්ධි වෙච්ච නැති එකක්. මේක නිකුත් කළ නමුත් තාම බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. මම ඒක නිවැරදි කරනවා. බැර පැත්තෙන් තියෙන්නේ අපි වියදම් විදියට ගියේ ඒවා. නිකුත් කළ චෙක්පත් බැංකුවට ඉදිරිපත් වෙච්ච නැති ඒවා. හර පැත්තෙන් තියෙන්නේ තැන්පත් කළ නමුත් තාම ගියේ නැති ඒවා. මේ දෙකම ඇවිල්ලා නැහැ. එහෙමනම් ඔන්න ওই දෙක පමණයි දැන් අවසාන වශයෙන් අපිට එන්න ඕන. හරි? අපි බලමු බැංකු සැසඳුම් එකේ කොහොමද මේක ගලපලා තින්නේ කියලා. මෙන්න ඉදිරිපත් නොකළ චෙක්පත් 114 16යි එක එකතු කරනවා. නිෂ්කාසනය නො චෙක්පත් 14000යි එක අඩු කරනවා. මෙන්න 16000 එකතු කරායින් පස්සේ අපිට හම්බ වෙනවා 37000ක්. 37000න් 14000ක් අඩු කරායින් පස්සේ 23000යි. 2021 7:31 දිනට බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය. දැන් අපි හදපු ගාන හරිද කියලා බලන්න ඕන. හරි? අපි මෙතන කියනවා බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය කියලා 23000. දැන් අපි බලන්න ඕන බැංකු ප්‍රකාශයේ 23000ද ශේෂය තියෙන්නේ කියලා. මෙන්න 23000යි. දැන් මොකද වෙලා තියෙන්නේ? බැංකු ගිණුමේ ශේෂයෙන් බැංකු ප්‍රකාශයේ ශේෂය ලබා ගන්න හැටි අපි ඊටමත් අලංකාර විදිහට අපි සසඳලා තියෙනවා විද්‍යාත්මක විදිහට. දැන් අපෙන් ඇහුවොත් එහෙම ඇයි මේ ශේෂයන් දෙක වෙනස් වෙන්නේ කියලා අපිට ලස්සන පිළිතුරක් දෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ හිමිකරුට සර් මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණා දෙකක් හන්දා. එකක් තමයි තාම චෙක්පතක් ගිහිල්ලා නැහැ 16000ක. ඒක නිසා අපේ account එකේ වැඩියෙන් සල්ලි පෙන්නනවා. එහෙම නේද? ඒක නිසා ඉදිරිපත් නොකළ චෙක්පත්. ඒක නිසා අපි తాවකාලිකව ඒක එකතු කරලා දානවා. හරි? ඊළඟ එක නිෂ්කාසනයේ නොවු චෙක්පත්. මේක බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. ඒ කියන්නේ බැංකු ශේෂය 21000යි. බැංකුවේ ශේෂය වැඩි හන්දනේ අපි මේක එකතු කරේ. හන්ද 37000 වුණා. ඒ වගේම නිෂ්කාසනයේ නොවුච්ච චෙක්පත්. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයේ තියෙන අඩු බැලන්ස් එකක්. ඒක හන්ද ඒක අඩු කරනවා. අන්තිමට ශේෂය ලස්සනට අපිට ලැබෙනවා. හොඳයි. එමනම් අපි දැන් මේ අපේ පෙළපොතේ තියෙන පළමු
අභ්‍යාසයේ මාර්ගයෙන් උපකාරයෙන් මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කරන ආකාරයේ ඉතාමත් විස්තරාත්මකව සහ සරල විදිහට අපි තේරුම් ගැනීමට උත්සාහ කළා. නිසා මම හිතනවා මම කියපු මේ උපදෙස් ටික ඕගොල්ලෝ නිවැරදි ආකාරයෙන් ඕගොල්ලොන්ගේ මනසට දාගත්තා කියලා. ඒ පිළිබඳ විශ්වාසයක් නැත්නම් මම යෝජනා කරනවා නැවත වතාවක් මෙම දේශනයට සවන් දීලා අපි මේ කතා කරපු කරුණු කාරණා නිවැරදි ආකාරයෙන් අපේ මනසට දාගන්න කියලා. කවදාවත් මේ ආකෘති පාඩම් කරලා එකතු කරනවා අඩු කරනවා ඒ ආකාරයෙන් ඕගොල්ලෝ මේ විභාගයට සූදානම් වෙන්න එපා. ඊට වඩා නිවැරදි ක්‍රමය තමයි අපි තර්කානුකූලව මේ මූලධර්ම අපි අපේ මනසින් තේරුම් ගන්න ඕන. ඇයි එකතු කරන්නේ? ඇයි අඩු කරන්නේ? අපිට කාරණා දෙකයි හිතන්න ඕන. ව්‍යාපාරයේ ඇතුලේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය මොකද්ද වෙලා තියෙන්නේ මේ චෙක්පත නිසා. චෙක්පත් වර්ග දෙකක් තියෙනවා. අපිට ලැබෙන චෙක්පත් ශේෂය වැඩි කරන්න ඒවා අපි ගෙවන චෙක්පත්. එමනම් ඔන්න ඔය විදිහට අපි තර්කානුකූලව තමයි මේ දේවල් තේරුම් ගන්න ඕන. ඒක නිසා එමනම් අපි අද දේශනේ මේ ආකාරයෙන් නිමාවට පත් කරනවා. අපි නැවතත් තව දේශන කීපයකින් මේ බැංකු සැසඳුම් ආශ්‍රිත ගැටලු තව කීපයක් විසඳීමේ අදිෂ්ඨානයෙන් යුතුව